හැමනාටම පෙරවන් සරණයි. මීට පෙර අපි සාකච්ඡා කර විග්‍රහ කරගත්ත භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළ කජ්ජනීය සූත්‍රයේ තවත් දහම් කරුණු ඉස්මතු කර ගැනීමට, ඒ අර්ථ විශ්ලේෂණය කර ගැනීමට මේ අවස්ථාව යොදාගමු කියන කාරණාව මුල් කරගෙන අද එදා දහම් කරුණු තිබේ නම් ඔබට ඒත් එක්ක සාකච්ඡා කජ්ජනීය සූත්‍රයක් මීට පෙර කතා කළා. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ අවසරයි. ස්වාමීන් වහන්සේ දැන් මේ සූත්‍රය අහුවාම ස්වාමීන් වහන්සේගේ විස්තරයත් එක්කම දැන් මුලටම කියන්නේ ස්වාමීන් වහන්සේ යම් කෙනෙක් සිහි කරනවා නම් සිහි කරන්නේම පංච උපාදානස්කන්ධයක් හෝ යමක් හෝ දෙයක් මිස අනෙකක් නෙමෙයි. එතකොට ස්වාමීන් වහන්සේ ඒක අපිට පැහැදිලි කරලා දුන්නා සොකීයත්වයේ යමක් හෝ දෙයක් කියන කාරණාවෙන්. එතකොට ස්වාමීන් වහන්සේ දැන් මෙතන මට වැටහුණ දේ අදහස ගත්තාම අපි මොනියම්ම කරුණක් සිහි කළත් අතීත වේවා අනාගත වේවා දැන් වේවා ඒ කාරණාව චුප්පන්න කාරණාවක්. ඒ කියන්නේ මම පරණ දෙයක් සිහි කරන්නත් පුළුවන් අනාගතේ යමක් සිහි කරන්න පුළුවන් දැන් වෙන කාරණාවක් එක්ක සිහි කිරීමක් වෙන්නත් පුළුවන් කියන අදහස් තමයි මම ඉන්නේ. එතකොට ඒක පංච උපාදානස්කන්ධයක්මයි ඒ වගේම පච්චුප්පන්න කාරණාවක්. එතකොට ස්වාමීන් වහන්සේ අපි දැන් මේක ස්වාමීන් වහන්සේ මතක් කළා මේක සේකයා දකින විදියක් මම නොදකින විදියක් කියලා හිතුවොත් ඒ හිතීමත් එක්ක යෙදෙන රූප වේදනා සංඥා සංකාර විඥාන ප්‍රායෝගික නොවීම නිසා මම වූ කල්හි ඒතරහි නැත්තම් පච්චුප්පන්න මම වූ කල්හි දැන් රූපයෙන් ගොදුරු කරගන්නවා. රූපය වේදනාව සංඥාව හෝ යම් කාරණාවක් පරිහරණයෙන් ක්ෂය වෙනවා. මම වීම කියන කාරණාව රූපය කියන කාරණාවෙන් අනුභව වීම තමයි ඒ සිද්ධියේ අදහස. එතකොට රූපය කියන කාරණාවේ පරිහරණයෙන් තමයි මම කියන කාරණාවට අර්ථාන්විත බවක් ලැබෙන්නේ. නමුත් රූපය කියන කාරණාව පරිහරණයෙන් ක්ෂය වීමක් වෙනවා. එතකොට සම්නස සංඛාර කියන කාරණාවෙන් පෙන්වන්නේ රූපය රූපයක් මිස සකස් වීම නම් ඒ වගේම වේදනාව වේදනාවක් මිස සකස් වීම නම් කරණය වීමක් නම් එතකොට රූප වේදනා සංඥා සංඛාර වලට අර්ථවත් බවක් යෙදෙන්න බැහැ කියන අදහසක් ලැබීම තුල තමයි මම කියන කාරණාවට අර්ථාන්විත භාවයක් වෙන්නේ. එතකොට තමයි මම කියන ස්වභාවය අපිට තියෙන්නේ. එතකොට ඒක නොදකින මේ ප්‍රායෝගික විකරණ සම්මත ඒක ගැන පොඩ්ඩක් තව ටිකක් පැහැදිලි කරලා දෙන්න සම්මත තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. අපි බලමුකෝ දේශනාවේ හැමතැනකම බලන්නකෝ දැන් අපි රූපය කියන කාරණාව භාග්‍යවතුන් වහන්සේ රූපං කියන නිර්වචනයෙන් තමයි දේශනාවේ හැමතැනම කතා කරන්නේ. එතකොට අපි ඒක රූපය කියන අර්ථයෙන් යොදා ගන්නවා. එතකොට එන ප්‍රශ්නය තමයි එහෙනම් බාහිර රූපයක්ද නැත්නම් ආධ්‍යාත්මික අය වූ රූපයද කියන කාරණා. අපි ඕක කොහොම පැත්තක තියලා බුදුරජාණන් වහන්සේ නිච්ඡං වා අනිච්ඡං වා අහන්නේ රූපං කියන නිර්වචනේ. රූපේ නිත්‍යද අනිත්‍යද කියලා අහන්නේ නැහැ. රූපං නිච්ඡං වා අනිච්ඡං රූපං කියන නිර්වචනේ. ඒ රූපං කියන නිර්වචනේ තවත් දේශනාවේ හැමතැනම අපි ඒක වෙනම පරිශීලනයක් කරලා බැලුවොත් බුදුරජාණන් වහන්සේ ඒ වචනය දේශනාවේ කතා කරන ආකාර තියෙනවා. ඒ සියල්ලම පරිශීලනය කරලා බැලුවාම රූප උපාදානස්කන්ධය පෙන්වන්න භාග්‍යවතුන් වහන්සේ පෙන්වනවා චත්තාරෝත මහ භූතයන් චතුර්ණංක භාපුතං සතර මහා ධාතු උපාදාය රූපං. ඒ එක් කාරණාව. ඊළඟට පුන්නම සූත්‍රයේ භාග්‍යවතුන් වහන්සේ මහ පුන්නම සූත්‍රයේ විග්‍රහයක් තියෙනවා යංකෝ බික්ඛු රූපං පටිච්ච උප්පජ්ජේ සුඛං සෝමනස්සං අයං රූපේ යස්සාදෝ යං රූපං නිච්ඡං අනිච්ඡං දුක්ඛං විපරිණාම ධම්ම. එතනත් භාග්‍යවතුන් වහන්සේ පෙන්වන්නේ මොකද්ද? රූපං කියන නිර්වචනය. දැන් මේක තමයි අපි රූපේ මේ රූපං කියන නිර්වචනය තමයි අපි රූපේ කියන කාරණාව බින්දන ස්වરૂපයක් මේ අර්ථයෙන් හරි. හැබැයි අපි එතනට යනකොට අපිට වෙනම ඉස්මතු වෙන්නේ. මම ඒ කාරණාව ඒ වෙනම පැත්තක් ඉස්මතු වෙන එක වහන්නයි මේ රූපං කියන නිර්වචනය උලුප්පන්න හදන්නේ. මොකද
මෙතන මේ පදයක් අල්ලගෙන කෙනෙකුට හිතෙන්න පුළුවන් පදයක් අල්ලගෙන මොකද්ද මේ කියන්නේ කියලා. මේ පදයක්ම තමයි ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. පදයක් අල්ලගෙන යාමක් නිසා තමයි මේ පදේ ඉක්මවන්නයි මේක කතා කරන්නේ බුද්ධ දේශනාවේ. එතකොට භාග්‍යවතුන් වහන්සේ එතන විග්‍රහ කරන්නේ මොකද්ද? යංකෝ බික්ඛු රූපම් පටිච්ච උප්පදේ සුඛං සෝමනස්සං අයං රූපේ අස්සාදෝ යං රූපේ අනිච්චං දුක්ඛං විපරිණාම ධම්ම. රූපම් පටිච්ච ඕකත් අපි ওই විග්‍රහය අර්ථ විශ්ලේෂණය කරගන්නකොට ඔතනත් අපි යොදා ගන්නවා රූපේ කියන කාරණා. ඒ රූපේ කියන වචනේ හරි. බුදුරජාණන් වහන්සේ රූපේ කියන කාරණාවෙන් පෙන්වන පෙන්වීම අපිට අතහැරිලයි රූපේ කියන කාරණාව යෙදෙන්නේ. ඒක අයින් කරගන්න වහගන්න කියන කාරණාවෙන් තමයි එතනට යන්න එපා කියන කාරණාවයි තමයි මේ කාරණාව උලුප්පන්නේ. එතකොට මෙතන කතා කරන්නේ රූපම් පටිච්ච උප්පජ්ජති. රූපේ ඇසුරු කිරීමෙන් සැපසොම්නසක් උපදීද ඒ රූපේ ආස්වාදයයි. එහෙයින් රූපය අනිත්‍යයි දුක්ඛයි ධර්මයන්. අනිත්‍යයි දුක්ඛයි විපරිණාම ධම්ම. මොනවද එතකොට? ධර්මයන් විපරිණාම ධම්මං වශයෙන් කතා කරනවා. එතනත් භාග්‍යවතුන් වහන්සේ කතා කරන්නේ රූපං කියලා. ඒතකොට රූපං කියන කාරණාවෙන් තමයි එතනත් පෙන්වන්නේ. එතකොට රූපං කියන කාරණාවෙන් පෙන්නකොට ඒ පෙන්වීම තුල පෙන්වන්නේ රූපං පටිච්ච උප්පජ්ජති. එතකොට රූපේ ඇසුරු කිරීමෙන් කියනකොට දැන් අපිට ආයෙනෝ බාහිර රූපයක් නැත්තම් ආධ්‍යාත්මික රූපේ කියන කාරණා. නෑ මේ කතා කරන්නේ රූපං කියන නිර්වචනය. මේ කතා කරන්නේ රූපං කියන නිර්වචනයෙන් ඇසුරු කිරීමක් උයි භාග්‍යවතුන් වහන්සේ පෙන්වන්නේ. රූපං කියන නිර්වචනේ භාග්‍යවතුන් වහන්සේ පෙන්වන්නේ කොහොමද දේශනාවේ? චත්තාරෝත මහා භූතං චතුන්නන්ත මහා භූතං සතරමා ධාතු උපාදාය රූපං. ඔන්න ඔය අර්ථයෙන් තමයි මෙතනත් රූපං පටිච්ච උප්පජ්ජති කියලා මහා පුරුෂං කියන අර්ථයෙන් පටිච්ච උප්පජ්ජති. ඇසුරු කිරීමක් යෙදෙනවා. ඒ ඇසුරු කිරීමකින් සපසොම්නසක් උපදීද ඒ ආස්වාදයයි. එහෙයින් ඒ කියන්නේ එතකින්ම ඒ කරුණින්ම රූපය අයත් රූපය එතකින්ම ආයි මොකද්ද? අයත් යං රූපං අනිච්චං දුක්ඛං විපරිණාම. එතකින්ම අයත් පෙන්වන්නේ මොකද්ද? රූපං කියන නිර්වචනේ අනිච්චං දුක්ඛං විපරිණාම ධම්ම. එතකොට ඒත් මොකක් එක්කද? චත්තාරෝත මහා භූතං චතුන්නන්ත මහා භූතං උපාදාය රූපං කියන අර්ථයේ ඊට පස්සේ තව කාරණාව බල සක්කාය දිට්ඨිය භාග්‍යවතුන් වහන්සේ උපදි පෙන්වන්නේ කොහොමද? සක්කාය දිට්ඨිය තියෙනවා කියලා කොහොමවත් භාග්‍යවතුන් වහන්සේ කියලා නැහැනේ. අපි අද කතා කරගත්තට තියෙනවා කියලා. සක්කාය දිට්ඨිය උපදි, අත්තාන දිට්ඨිය උපදි කෘත්‍යකින් බුදුරජාණන් වහන්සේ ධර්මයේ පෙන්නන. මොකද හේතුඵල ධර්මකට ධර්මයේ කතා කරන්නේ සමුදය කියන කාරණාව මුල් කරගෙන. එතකොට සක්කාය දිට්ඨිය භාග්‍යවතුන් වහන්සේ පෙන්වන්නේ කොහොමද? රූපං කෝ භික්ඛවේ රූපං කෝ භික්ඛවේ සති රූපං උපාදාය රූපං අබිනිවේෂ සක්කාය දිට්ඨි උප්පජ්ජති. ඔය විග්‍රහයෙන්ම උපජ්ජති. ඒ විග්‍රහය තුල සක්කාය දිට්ඨි උපදිකෘත්‍ය පෙන්වන්නේ කොහොමද? ඒත් රූපං කියන නිර්වචනය. දැන් එතනත් අපි රූපේ කියන කාරණාව උපාදානයෙන් අබිනිවේෂයෙන් සක්කාය දිට්ඨි උපදී කියලා ලෝකේ පැත්තට මේ නිර්වචනේ ඇහෙනකොට ලෝකේ පැත්තේ රූපේ වචනය ඔබ යොදාගත්තට කමන්න ඔබ මතක තබා ගන්න රූපං කියන නිර්වචනයෙන් කතා කිරීම තුළ උපාදාය රූපං කියන අර්ථයෙන් භාග්‍යවතුන් වහන්සේ පෙන්වන්නේ කියන කාරණා. එතකොට එතනත් මොකද්ද පෙන්වන්නේ? උපාදාය රූපං කියන අර්ථයෙන්ුයි සක්කාය දිට්ඨිය උප්පජ්ජති පෙන්වන්නේ. අත්තාන දිට්ඨිය උප්පජ්ජති පෙන්වන්නේ. ඒක තවත් කාරණාවක්. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ සමනුපස්සති කෘත්‍යයක් පෙන්නනවා. මොකක් එක්කද? අසුතවත් පුතඥයාගේ පැවැත්ම එක්ක. අසුතවත් පුතඥ විග්‍රහය පෙන්වන්නේ භාග්‍යවතුන් වහන්සේ කොහොමද පෙන්වන්නේ? ඒත් රූපං අත්තතෝ සමනුපස්සති. වේදනාත්තතෝ සමනුපස්සති. එතනත් කතා කරන්නේ රූපං කියන නිර්වචනය. එතකොට ඒත් අපි මේක දාගන්නේ මොකද්ද? රූපං අත්තතෝ සමනුපස්සති කියනකොට රූපේ ඇති බවින් ඇසුරු කිරීමක යෙදීමක් වෙනවා. දැන් එතනත් ওই විදිහට විග්‍රහ කරගන්නකොට අපි එතනත් රූපේ කියන අපේ සිංහල අර්ථය යොදාගත්තු ගමන් සිංහල අර්ථයෙන් තමයි අපි කතා කරගත යුත්තේ. හැබැයි අමතක කරන්න එපා රූපං කියන කාරණාවෙන් පෙන්වීමක යම් පෙන්වීමක් පෙන්වනවා. මොකද මේක තනිව කතා කරන්නේ නැහැ කියන අර්ථය. එතකොට ඒ අර්ථයෙන් තමයි භාග්‍යවතුන් වහන්සේ එතනත් රූපං අත්තතෝ සමනුපස්සති පෙන්වනකොට රූපය කියන කාරණාව අපි විග්‍රහ කරගන්නකොට රූපං කියන නිර්වචනයෙන් පෙන්වන පෙන්වීම එකයි අත්තතෝ සමනුපස්සති අපි විග්‍රහ කරගත යුත්තේ. එතකොට ඒ කාරණාවේ එතකින්ම යම් කෙනෙකුට ප්‍රතිපදාවක් ඉස්මතු කරගන්න හොයන්න යමක් තියෙනවා. ඒතකොට රූපේ ඇති බවින් යොමු වීමක් නෙවෙයි.
රූපං කියන කාරණාවෙන් නම් පෙන්වන්නේ යම් කෘත්‍යයක් එක්ක පෙන්වන. ඒ කෘත්‍යේනුයි ඇති බවින් යම් යෙදීමක් වෙනවා කියලා පෙන්වනවා. එතකොට ඔය තමයි අනික් කාරණා. ඉතින් මේ විදිහට තමයි භාග්‍යවතුන් වහන්සේ රූපං කියන නිර්වචනේ පෙන්වන්නේ. එතකොට මේ කතා කරපු සියලු රූපං කියන නිර්වචනීම තමයි භාග්‍යවතුන් වහන්සේ මුළු මහත් දේශනාවෙම නිච්ඡං වා අනිච්ඡං වා කියලා අහන රූපය රූපං නිච්ඡං වා අනිච්ඡං වා කියලා යහන. අපි මොකද්ද කරගන්නේ යම් තැන්වල රූපයට ස්වરૂපේ කතා කරනවා ආයි ලෝකේ මට්ටමේ රූපයක් කතා කරනවා ආයි සමහර විට වෙන මොකක් හරි විග්‍රහයකින් රූපේ විග්‍රහ කරගන්නවා හැබැයි භාග්‍යවතුන් වහන්සේ හැමතැනම මේ කාරණාවට යොදලා තියෙන රූපං කියන නිරෝධය රූපං කියන නිරෝධනේ පෙන්නපු විදිහක් තියෙනවා ඒ පෙන්නපු පෙන්වීම කුළු ගන්නේ නැහැ එතන ඒකෙන් මොකද්ද වෙන්නේ වෙන මොකක් හරි හොයන්න යෙදෙනවා අර උපාදාන කෘත්‍යයෙන් පෙන්වන රූපං කියන අර්ථේ අතහැරනවා. ඉතින් මේ විදිහට සුතේ නිරවුල් කරගන්න මේත් එක්ක බලනකොට පින්නතුනේ දැන් ඒකවල භාග්‍යවතුන් පිරිසින් දත යුතු දහම් මොනවද පෙන්වන්නේ? රූප, වේදනා, සංඥා, සංකාර, විඤ්ඤාණ. දැන් මේ කාරණාවෙත් භාග්‍යවතුන් වහන්සේ පෙන්වන්නේ කොහොමද? දැන් මේතනත් රූපේ කියන කාරණාවට මොකක්ද යෙදිය යුත්තේ? රූපං කියන කාරණාව වෙන්නේ ඒ කාරණාව වෙන්නේ යෙදීම විය යුත්තේ. භාග්‍යවතුන් වහන්සේත් පෙන්වන්නේ එවන්නක් නම් එහෙනම් ඒ කාරණාන් එතකොට රූපං නිච්ඡං වා නිච්ඡං වා අහනකොට අපි හිතන බාහිර භෞතික රූපයක්වත්ද ආධ්‍යාත්මයේ කය කියන කාරණාවේ රූපයක්වත්ද මේ දෙකෙන් එකක්වත් කතා කරන්න බෑ මේ දෙකෙන් එකක්වත්ද මේ නිච්ඡං වා අනිච්ඡං වා කියලා අහන්නේ මේ දෙකෙන් තොර වෙනම එකක් වෙනම කාරණාවක් පෙන්වන්නේ වෙනම තැනකට යොමු කරන්නේ කය කියන ආධ්‍යාත්මයේ රූපේ කතාව නෑ එවැනි කතාවකුත් නෙවෙයි. බාහිර භෞතික නෑ එවැනි කතාවකුත් නෙවෙයි. රූපං කියන නිරතනේ පෙන්වීමක් තියෙනවා. ඒ පෙන්වීමේ භාග්‍යවතුන් වහන්සේ ආන්නේ නිච්ඡං වා අනිච්ඡං වා කියන. ඉතින් ඒ පෙන්වීම අපි දරා ගන්න බාහිරටත් ආධ්‍යාත්මය කියලා අපි විග්‍රහ කරගන්න මගේ පැත්තේ කය කියන කාරණාවෙනුත් නෙවෙයි. මේ දෙකෙන් තොර ධර්මතාවයක් බවිනි බුදුරජාණන් වහන්සේ රූපං කියන නිර්වචනයේ චත්තාරෝත මහා භූතං චතුර්ණන්ත මහා භූතං සතර මහා ධාතු උපාදානයෙන් කියලා උපාදාය රූපං කියන අර්ථයෙන් පෙන්නන. මෙන්න මේකේ එකයි අපි රූපය මොන විදිහට විග්‍රහ කරගත්තත් අපිට රූපය කියලා ඇහෙනකොට හරි අපි යම් චින්තනයකට යොමු වෙනකොට හරි රූපං කියන නිර්වචන මේ අර්ථය යොදාගත්තේ නැත් එතකොට දැන් බලන්න අපි මේකට තවත් අර්ථ විශ්ලේෂණයක් කරගන්න මහා පුණ්‍යම සූත්‍රයටම යොමු වුණොත් ඒකටම යොමු වුණොත් මම ඔබට ඉස්සෙල්ලා විග්‍රහ කරා අරයන් කෝ බික්කු රූපං පටිච්චෝප්පජ්ජ සුඛං සෝමනස්සං අයං රූපේ අස්සද්දෝ යං රූපං අනිත්‍යං දුක්ඛං විපරිණාම ධම්ම. එතකොට මෙන්න මෙතනත් කතා කරන රූපේ රූපං කියන නිරෝධය. ඔය රූපං කියන නිරෝධනේ අර අර්ථයෙන් තමයි යෙදීම විදිහට. ඒ අර්ථයෙන් යෙදීම වෙනකොට භාග්‍යවතුන් වහන්සේ ඊළඟට මේ සූත්‍රයේම විග්‍රහ කරනවා කතම් පන බන්තේ ඥානතෝ කතම් පස්සුතෝ හිමස්මින්ත සවිඥානකේ කායේ බහිද්ධාච සබ්බ නිමිත්තේසු අහංකාර මමංකාර මානනුසයා නහෝති. දැන් මොකක්ද එතන කියන්නේ? අර කාරණාවෙන් පෙන්නනවා රූපේ කියන කාරණා රූපං කියන කාරණාවෙන් පටිච්ච උප්පජ්ජති කියලා පෙන්නලා සුඛං සෝමනස්සම් පෙන්නලා ඒක ආස්වාදයේ හැටියට පෙන්නලා ඒ අනිත්‍ය දුක්ඛ විපරිණාම ධම්ම හැටියට පෙන්නලා ඊළඟට මොකද්ද පෙන්වීම? ඊළඟට පෙන්වීම තමයි කය දැන ගැනීම කියන කාරණාව. කය දැන ගැනීම කියන කාරණාව. කය දැන ගැනීම කියන කාරණාව පින්නතුනි බුදුරජාණන් වහන්සේ දැන් රූපයට අරවැනි විග්‍රහයක් කරලා ඊට පස්සේ යහන්නේ ඊට පස්සේ ඒ ප්‍රශ්නය එන්නේ මහා පුරුණ සූත්‍රයේ කය දැන ගැනීම කියන කාරණාව අහංකාර මමංකාර මාන අනුසය කියන අර්ථයෙන් තෘෂ්ණා දිට්ඨි මාන කියන මේ කාරණාවෙන් අනුසය ධර්මය වෙද්ද කියලා අහනවා. අනුසය ධර්ම වෙනවද කියලා අහනවා. එතකොට කය දැන ගැනීම. කය දැන ගැනීම කොහොමද එතන විග්‍රහ කරන්නේ? සබ්බ නිමිත්තේසු. බහිද්ධා සබ්බ නිමිත්ත. හැබැයි බහිද්ධා සබ්බ නිමිත්තේසු කියනකොට එතන බාහිර කාරණාවක් නිසා කය දැන ගැනීම නෙවෙයි ආධ්‍යාත්මික. එතකොට අපි දැන් එනවා ආධ්‍යාත්මික කාරණාවක් නිසායි කය දැන ගැනීම කියලා. ආධ්‍යාත්මික කාරණාවක් නිසා කය දැන ගැනීමක් යෙදෙනවා නම් බාහිර යෙදීමක් වෙලාද නැද්ද? ඒ කියන්නේ එකක් නැති එකක් තියෙනවද? ඒ කියන්නේ බහිද්ධා තියෙනවා නම් ආධ්‍යාත්මයේ යෙදීමක් වෙනවනේ. ආධ්‍යාත්මයේ තියෙනවා නම් බහිද්ධා යෙදීමක් වෙනවනේ. එහෙනම් භාග්‍යවතුන් වහන්සේ මේ රූපං කියලා පෙන්වන පෙන්වීම බාහිරට අදාළත් නැහැ කියලා අපි විග්‍රහ කරගත්ත ආධ්‍යාත්මයට අදාළත් නැහැ කියලා අපි. දැන් භාග්‍යවතුන් වහන්සේ ඊළඟට මේ විග්‍රහයෙන් රූපං නිච්ඡං වා අනිච්ඡං
අනිච්චං වාහන්නෙත් මේ විග්‍රහය. එතකොට භාග්‍යවතුන් වහන්සේ දැන් මේ රූපං උප්පජ්ජති කියන කාරණාව පෙන්වද්දි පටිච්ච උප්පජ්ජති පෙන්වද්දි ඒක විපරිණාම ධම්මයක් හැටියට අනිත්‍යයි දුකයි කියලා පෙන්වනවා. ඉතින් ඒත් එක්ක භාග්‍යවතුන් වහන්සේ මහා පුණ්‍යම සූත්‍රයේ කතා කරන විග්‍රහය තමයි කය දැන ගැනීම සබ්බ නිමිත්තේ කියලා. එතකොට එතනදී කතා කරන්නේ බාහිර නිමිත්තක් නිසා කය දැන ගන්නවා කියන අර්ථයෙන් නෙමෙයි. බාහිර නිමිත්තක් නිසා කය දැන ගන්නවා කියන අර්ථය යෙදෙන්නේ නැතිකොට ආධ්‍යාත්මේ කාරණාවක් කතා කළ හැකිද කය දැන ගැනීමට? ආධ්‍යාත්මේ කාරණාවක් කතා කළොත් බාහිර කාරණාවක් යෙදීමක් වෙනවද නැද්ද? වෙනවා. එහෙනම් කය දැන ගැනීම කියන අර්ථයෙන් පෙන්වන පෙන්වීම ඒ පෙන්වන පෙන්වීමෙන් අහනවා භාග්‍යවතුන් වහන්සේගෙන් මේ අනුසය ධර්ම සේවීමක් වෙනවද? අනුසය ධර්ම වෙනවද කියලා අහන්නේ කොහොමද? කය දැන ගැනීම කියන අර්ථය. කය දැන ගැනීම කියන අර්ථයෙන් අහනකොට අපි මෙතන චුට්ටක් කතා කරමු. කය දැන ගැනීම කියන කාරණාවට හෝ රූප වේදනා සංඥා සංකාර විඥාන මේ කාරණා එකක් හරි අයත් වෙනවද? රූපං කියන නිර්වචනය අපි කොයි විදිහටද විග්‍රහ කරගත්තේ? ඒ කෘත්‍යයෙන් බලන්න කය දැන ගැනීම කියන කාරණාවට රූපං කියලා පෙන්වන පෙන්වීම අයිතිත්වයක් යෙදෙනවද? මොකද හිතන්නේ අම්මා? අවසරයි ස්වාමීන් වහන්සේ. එතකොට කය දැන ගැනීම කිව්වම එතන රූප වේදනා සංඥා සංකාර විඥාන පහක් කියන ධර්මතා පහ. ඒ කියන්නේ සක්කාය කේදීමක් නේද ස්වාමීන් වහන්සේ එතන තියෙන්නේ? කය දැන ගැනීම එතන එහෙමයි. ඒතකොට කය දැන ගැනීම එතන අහනවා මොකක්ද? කය දැන ගැනීම කියන කාරණාවෙන් අහංකාර මමංකාර මානෝෂය තෘෂ්ණා දිට්ඨි මාන්න කියන කාරණාව වෙනවද කියලා. ඒතකොට භාග්‍යවතුන් වහන්සේ එතන පෙන්වන්නේ මොකක්ද? අපි කතා කරන 11 ආකාරය කියලා මේකෙන් භාග්‍යවතුන් වහන්සේ පෙන්වනවා මොකක්ද? අතීත අනාගත වර්තමාන හීන ප්‍රනීත දුර ළඟ සියුම් ගොරොසු අතීත අනාගත ප්‍රත්‍යুৎপন্ন කියලායි එතන පෙන්වන්නේ. අතීත අනාගත ප්‍රත්‍යুৎপন্ন කියන අර්ථයෙන් රූපයක් ඇද්ද? දැන් රූපයක් ඇද්ද කියලා අහනකොට මොකද්ද අපිට ඉස්මතු වෙන්නේ? රූපං කියන නිර්වචනේ ඇද්ද? ඒ මොකද්ද? පච්චුප්පන්න ධර්මයක්. ඒ ධර්මයේ මගේ කියලා ගැනීම සුදුසුද? ඔන්න අහන කාරණාව. එතකොට කය දැන ගැනීමෙන් අහංකාර මමංකාර තෘෂ්ණා අනුසය ධර්මය වෙනවද කියලා අහනකොට භාග්‍යවතුන් වහන්සේ දෙන පිළිතුර මොකද්ද? භාග්‍යවතුන් වහන්සේ දෙන පිළිතුර ඒකට වෙන මොකුත් කාරණාවක් කතා කරන්නේ නැහැ. භාග්‍යවතුන් වහන්සේ පෙන්නනවා ආධ්‍යාත්මික බාහිර හීන ප්‍රනීත දුර ළඟ සියුම් ගොරෝසු අතීත අනාගත පච්චුප්පන්න යම් රූපයක් ඇද්ද? එතනත් රූපං කියන අර්ථයෙන් පච්චුප්පන්න යම් රූපයක් ඇද්ද? ඒ රූපය මගේ ආත්මය කියලා ගැනීම සුදුසුයි. දැන් ඇහුවේ මොකද්ද ඉස්සෙල්ලා? ඇහුව කාරණාව තමයි කය දැන ගැනීම වූ කාරණාවෙන් මමංකාර තෘෂ්ණා මේ කාරණා අනුසය ධර්මය නොවෙනවද කියලා අහන්නේ. නොවෙනවද කියලා අහනවා. ඒතර භාග්‍යවතුන් වහන්සේ පෙන්වන්නේ වෙන කාරණාවක. අතීත අනාගත වර්තමානයේ කියන කාරණාවෙන් ප්‍රත්‍යুৎপন্ন පෙන්නලා රූපයක් ඇද්ද? එය මගේ ආත්මය කියලා ගැනීම සුදුසුද? ඒ කාරණා වෙනවද? ඒ කාරණා නොවන බවක් තමයි භාග්‍යවතුන් වහන්සේ එතන ඉස්මතු කරන්නේ. ඇයි නොවන බවක් ඉස්මතු කරන්නේ? පින්නතුනි හිතන්නකෝ කය දැන ගැනීම කියන කාරණාවට අර රූපං කියන නිර්වචනයේ අර්ථයක් යෙදෙවිද? කය දැන ගැනීම කියන කාරණාවට අපි දැන් කය දැන ගැනීමට කතා කරා සක්කාය කියන කාරණාව. හොඳයි අපි මෙහෙම කතා කරමු. කය දැන ගැනීම කියන කාරණාවට මට සක්කාය කියන එක විග්‍රහ කරමු. අම චුට්ටක් බලමු ඒ කොහොමද කොයි විදිහටද කියලා ඒ කිව්ව කාරණාව. කය දැන ගැනීම කියන කාරණාව සුඛියත්වයෙන් පෙන්වන්න පුළුවන්ද? කය දැන ගැනීම කියන කාරණාව ස්වාමීන් වහන්සේ සුඛියත්වයෙන් පෙන්වන්න කියලා කිව්වොත් මට මෙහිකට විදිහකට කතා කරන්න ස්වාමීන් වහන්සේ දැන් සුඛියත්වය කියලා යෙදෙන ඒ කියන්නේ හිතීමක් එක්ක හරි මොකක් හරි කාරණාවක් එක්ක යෙදීමක් නේ සිතේ ක්‍රියාවක් නේ ස්වාමීන් වහන්සේ. එතකොට සිතේ ක්‍රියාවක් සමග සවිඥානික බවක් නේ කයට එන්නේ. ඒ කියන්නේ සිත නිරුද්ධ වුණොත් එතනම මැරෙනවා. මරණය. එතකොට ස්වාමීන් වහන්සේ ඒකත් එක්ක කයේ සවිඥානික බවක් එනවා සිතේ ක්‍රියාවක් එක්ක. ඒ අර්ථයෙන් එහෙම මට හිතන්න අමාරුයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. එහෙමයි. එතකොට දැන් මම මෙතන කතා කරේ රූපං කියන නිර්වචනයේ අර්ථ විග්‍රහ කරන්න ඒක කතා කරා. එතකොට දැන් භාග්‍යවතුන් වහන්සේ මෙතන පිළිතුරු දෙන්නේ මොකද්ද?
කය දැන ගැනීම කියන කාරණාවෙන් තෘෂ්ණා දිට්ඨි මාන්න කියන කාරණා යෙදෙනකොට නිමිත්ත කියන කාරණාවෙන් භාග්‍යවතුන් වහන්සේ අහනවා ඒ කාරණා එවැනි යෙදීමක් වෙනකොට ඒ යෙදීම වෙනවද කියලා අහනවා. ඒ අහනකොට භාග්‍යවතුන් වහන්සේ පිළිතුර දෙන්නේ මොකද්ද? යංකින්චි බික්ඛු රූපං අතීතනාගත පච්චුප්පන්නං අජ්ජත්තං වා බහිද්ධා වා ඕලාරිකං වා සුකුමං වා ඊනං වා ප්‍රණීතං වා යන්දූරි සම්තිකේවා සබ්බං රූපං. දැන් ඒ අපි 11 ආකාරය කියලා කතා කරන 11 ආකාරයක් කියලා කතා කරමු මේ විග්‍රහයට ඕන නිසා. නමුත් 11 ආකාරයක් කියන කාරණාව කතා කරන්න බෑ 11කට විග්‍රහ කරලා මේකේ. ඒ කියන්නේ මේ ධර්මතාවයක්නේ පෙන්වන්නේ. එතකොට දැන් ඒ 11 ආකාරයෙන් පෙන්වන පෙන්වීම මොකක්ද? සබ්බං රූපං කියලා පෙන්වන. 11 ආකාරයටත් 11 ආකාරයට භාග්‍යවතුන් වහන්සේ පෙන්වන පෙන්වීම මොකක්ද? 11 ආකාරයේ පච්චුප්පන්න බවින් විග්‍රහ කරලා සබ්බං රූපං නේතම් මම නේසෝ හමස්සින මේසුවත්තාති. සබ්බං රූපං. ආයේ අවසරයි ස්වාමීන් වහන්සේ දැන් එතනදී ඒ අහන ප්‍රශ්නෙත් එක්ක හිතුවොත් ඒක එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ දැන් රුප්පණ ක්‍රියාවක් හරි එතන ඒ ස්වභාවය පටිච්ච සමුප්පන්නයි නැත්නම් සංකතයක් නේ සකස් වීමක් තියෙන. ඉතින් සකස් වීමක් වෙනවා නම් ඒක මේ වෙන දෙයක් නෙවෙයි. ඒක පැහැදිලි. එතකොට ඒක අනිච්චං කියන කාරණාවෙන් තමයි පිළිතුරක් දෙන්න වෙන්නේ. ඒක එහෙමයි ස්වාමීන් වහන්සේ. නමුත් ඔය කය දැන ගැනීමට ඒ කාරණාව සම්බන්ධ වෙන්නේ කොහොමද කියන කාරණාව ගැටළු සාගතයි ස්වාමීන් වහන්සේ තාම. ඒ කියන්නේ ඔය දැන් කජ්ජනීය සූත්‍රයෙන් උනත් ඒ සංකතය මේක සකස් වීමක් නිසා මේකට අර්ථවත් බවක් එන්නේ නැහැනේ කියන කාරණාවට යොමු වෙන්න පුළුවන්. ඒ කාරණාව පැහැදිලි. නමුත් ඔය කය දැන ගැනීම වෙන්නේ කොහොමද කියලා ගත්තාම ස්වාමීන් වහන්සේ එතනට ඒ කාරණාව මේ සම්බන්ධ කරගන්න අසීරුයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. එහෙමයි. ඇත්තටම ඔය කියපු විග්‍රහය එහෙම් පිටින්ම සම්බන්ධ කරගන්න අසීරු වෙන්නේ සම්බන්ධ වීමක්ම නැහැ බුදුරජාණන් වහන්සේගේ පෙන්වීම එක්ක. බුදුරජාණන් වහන්සේගේ පෙන්වීම එක්ක මේ රූපං කියන කාරණාවෙන් කය දැන ගැනීමක් සම්බන්ධයක් නැහැ කොහෙත්ම. එතකොට ඒ හැර වෙන කය දැන ගැනීමක් යෙදෙනවද? ඒ හැර රූප වේදනා සංඥා සංකාර විඥාන කාරණා කතා නොකර වෙන විදිහකින් කය දැන ගැනීමක් ශාසනය කතා කරනවා. නැහැනේ. එහෙම කතාවක් නෑ ස්වාමීන් කතාවක්. එතකොට මෙතන භාග්‍යවතුන් වහන්සේ පෙන්වන පෙන්වීම මොකද්ද? කය දැන ගැනීම වූ කාරණාවේ අහංකාර මමංකාර තෘෂ්ණා කියන කාරණා අනුසය ධර්මය නොවෙනවද කියලා අහනකොට ඒකට විග්‍රහය පෙන්වනවා. උත්තරයක් දෙන්නේ උත්තරේ වෙනස් විදිහකට දෙන්නේ. ආධ්‍යාත්මික බාහිර මේ කාරණා ටික කතා කරලා අතීත අනාගත පච්චුප්පන්න යම් රූපං කියලා එතන යම් රූපයක් ඇද්ද ඒ මගේ ආත්මය කියන කාරණාවෙන් පෙන්වනවා. ඒ කොයි විදිහද පෙන්වන්නේ? මගේ ආත්මය කියලා නොවන බවකුයි පෙන්වන්නේ. එතකොට දැන් කය දැන ගැනීම කියන කාරණාවට දැන් මෙතන කය දැන ගැනීම කියන කාරණාවට අනුසය ධර්මයේ වෙනවා කියලාද පෙන්වන්නේ භාග්‍යතුන් වහන්සේ? වෙන බවක් පෙන්වන්නේ නැහැ. ඒකට පිළිතුර දෙන්නේ මොකද්ද? අතීත අනාගත වර්තමාන කියලා මේ 11 ආකාරයේ පච්චුප්පන්න බවින් පෙන්නලා ඒ පච්චුප්පන්න බවින් රූපං කියන කාරණාව මගේ ආත්මය කියලා වෙනවද? එහෙම එකක් නෙමෙයි වෙන්නේ කියන අර්ථයෙන් පෙන්නනවා. එතකොට දැන් එතන කතා කරන්නේත් මොකද්ද? රූපං කියන කාරණාව. දැන් කය දැන ගැනීම කියන කාරණාවට භාග්‍යතුන් වහන්සේ දෙන පිළිතුරට ආයෙ එකතු කරගන්නවා එතනත් රූපං කියන නිර්වචනය. හැබැයි රූපං කියන නිර්වචනයෙන් එකතු කරලා පෙන්වන්නේ මොකද්ද? ඒකත් මගේ ආත්මය කියලා නොවන බවකුයි පෙන්වන්නේ. එතකොට කය දැන ගැනීම කියන කාරණාවට මං අහන්නේ රූපං වේදනා සංඥා සංකාර විඥාන කියන කාරණාව යෙදිය හැකිද අපිට? එහෙම හිතුවොත් නම් එහෙම බැලුවොත් ස්වාමීන් වහන්සේ යොදන්න බෑ. තමයි බුද්ධ දේශනාවට අනුව යොදන්න බෑ. එහෙමනම් රූපං කියන නිර්වචනයේ පෙන්වන පෙන්වීමත් රූප වේදනා සංඥා සංකාර කියන කාරණාවත් දැන් රුප්පති එකතු කරන්න එපා මේකට. මේ කතා කරන කාරණා රුප්පති එකතු කරන්න එපා. මම මේ රූපං කියන නිර්වචනයට විග්‍රහයක් කරන්නේ. එතකොට රූපං කියන නිර්වචනයෙන් පෙන්වන පෙන්වීමෙන් නම් මේ බුද්ධ දේශනාවේ මේ විදිහට භාග්‍යවතුන් වහන්සේ පෙන්වන්නේ මේ කාරණාවට මේ විදිහෙන්ම යොමු වුණොත් මේ කාරණාවේ සුතේ හරි निराවුල් කරගත්තොත් මේ ආකාරයෙන්ම මං අහන්නේ භාග්‍යවතුන් වහන්සේගේ පෙන්වීම අනුව මේ රූපං කියන කෘත්‍යයට බාහිරක්වත් ආධ්‍යාත්මයක්වත් කතා කළ හැකිද?
රූපං කියන කාරණාවට ඔය අර්ථයෙන් ගත්තම කතා කරන්න බැහැ ස්වාමීන් වහන්සේ. ඒක එහෙමයි. නමුත් ස්වාමීන් වහන්සේ අර ගැටලුව අර මට ඒක පැටලිලා තියෙන මම හිතන්නේ ස්වාමීන් වහන්සේ මේ දේශනාවකදී මට ඇහුණානේ අර මේ ආධ්‍යාත්මය පැත්තෙන් කය දැන ගැනීම කතා කරන්න කියන කාරණාව. එතකොට එතනදී දැන් මගේ හිතේ තියෙනවා මේක මේ දැන් මේ දැන් ස්වාමීන් වහන්සේ ටිකකට කලින් කිව්වා බුදුරජාණන් වහන්සේ ඒ කය දැන ගැනීමකට සම්බන්ධයක් කරන්නේ නැහැ කියන කාරණාව. නමුත් ආධ්‍යාත්මයේ කාරණාවකින් තමයි කය දැන ගැනීමෙන් තමයි අජ්ජත්තේ නැත්නම් ඇස කන්නාසය ඒවට තාත්වික බවක් ලැබෙන්නේ කියන කාරණාවත් එක්ක මට එතන තාම පොඩ්ඩක් අපහැදිලි වගේ ස්වාමීන් වහන්සේ කරුණාවෙන් අනුකම්පා කරලා පැහැදිලි කරලා දෙන්න. එතන අපි විග්‍රහ කරගත්තොත් එතනදී භාග්‍යවතුන් බුද්ධ දේශනාවේ ඇස ඇති කල්ලි රූපේ ඇති කල්ලි. දැන් ඇති කල්ලිනේ මෙවැනි කාරණාවකින් විග්‍රහ කරගන්න ඕනේ ඇස ඇති කල්ලි. කියනකොට යෙදීම මොකද්ද? ඇස ඇති කල්ලි කියලා යෙදෙනකොට ඇති කල්ලි කාරණාවෙන් තියෙනවා කියලා කතා කරන්නේ නැහෙනේ භාග්‍යවතුන් වහන්සේ ඇති කල්ලි. හට ගැනීමකින් තමයි ඒකත් මං හිතන්නේ ඉස්මතු කරන ඇත්තේ ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. එහෙමම හට ගැනීමක උපදි කෘත්‍යයකින් තමයි ඇස ඇති කල්ලි කියන කාරණාව පෙන්වන්නේ. ප්‍රායෝගික වෙනකොට අන්න හට ගැනීම කියන නිර්වචනය කතා කළ හැකියි. උපදි කෘත්‍යය මොකද්ද? ඇස ඇති කල්ලි වීම. ඇස ඇති කල්ලි වීම කියනකොට උපදි කෘත්‍යයක්. මොනවද උපදි කෘත්‍ය? වෙන මොකුත් නෙවෙයි. සක්කාය දිට්ඨි, අත්තාන දිට්ඨි. ඇස ඇති කල්ලිනේ. ඇස ඇති කල්ලි වෙනකොට උපදි කෘත්‍යයක්. ඒ උපදි කෘත්‍යය තුල වෙන කාරණාව මොකද්ද? සක්කාය දිට්ඨි උප්පජ්ජති, අත්තාන දිට්ඨි උප්පජ්ජති. එතකොට ඇස ඇති කල්ලි කියන කාරණාව යෙදීම තුල අරවැනි කෘත්‍ය දෙකක් යෙදෙනවා. ඒ එක්කම ඇස ඇති කල්ලි කියන කාරණාව යෙදීම කුමක් එක්කද? ලෝකයේ මට්ටමින් බාහිර මොකක් හෝ කාරණාවක් එක්ක යෙදෙන යෙදීමක් එක්ක ඇස ඇති කල්ලි කියලා යෙදෙන. ඇස ඇති කල්ලි කියලා යෙදෙන යෙදීම උනේ ලෝකයේ ඉන්න කෙනෙක් එක්ක කතා කරනකොට බාහිර පෙනෙන රූපයක්, ඇසෙන ශබ්දයක්, දැනෙන ගඳ සුවඳක්, පහසක්, අරමුණක් කියන කාරණාවෙන් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන කාරණාව අර්ථවත් වීම. අපි තවත් කතා කරොත් විද්‍යාමාන වීම. ඒ කාරණාවෙනුයි ඇතිකල්ලි කියන කාරණාව භාග්‍යවතුන් වහන්සේ පෙන්වන්නේ. මේ විග්‍රහයෙන් තමයි භාග්‍යවතුන් වහන්සේ ඇතිකල්ලි කියන කාරණාව පෙන්වන්නේ. මේක අපිට හොඳටම විග්‍රහ කරගන්න පුළුවන් මහා පුන්නම සූත්‍රයේ සමන්නාහාර විග්‍රහයක. ඇතිකල්ලි කාරණාව යෙදීම මෙන්න මේ කෘත්‍යයත් එක්ක. එතකොට ඒ කෘත්‍යයත් එක්ක ඇතිකල්ලි කාරණාව යෙදුනේ මොකක් නිසාද? රූපයක් වෙන්න පුළුවන් දැක්කේ, ශබ්දයක් වෙන්න පුළුවන් ඇසුනේ. හැබැයි මේ කාරණාව එක්ක උන කෘත්‍ය මොකද්ද? වෙන කෘත්‍ය රූප වේදනා සංඥා රූපං කියන කාරණාවට අර්ථයක් යෙදෙනවා. රූපං කියන කාරණාවට අර්ථයක් යෙදෙනවා කියලා එතන මොකක්ද වෙන්නේ? තමා කියන කාරණාව පැන වුණා. ඒ පැනවීම එක රූප වේදනා සංඥා සංකාර විඥාන කියන කාරණාව අර්ථවත් වුණා. දැන් කතා කරන්නේ මොනවද? රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා. භාග්‍යවතුන් වහන්සේ අර පෙන්වූ කෘත්‍යයෙන් පිරිසිඳත යුතු දහම් කියන කාරණාව ඉස්මතු වුණා. ඉතින් ඒත් එක්ක තමයි වාසය. ඒ වාසය තුල රූපේ ඇතයි කියලා ගැනීම යෙදුණා. ඇස ඇතයි කියලා ගැනීම යෙදුණා. හැබැයි ඇතයි කියලා ගැනීම යෙදුනේ ඇසවත් රූපයක්ද නැත්නම් වෙනම කෘත්‍යයක්ද ආධ්‍යාත්මය වෙන්නේ? ආධ්‍යාත්මයේ වෙනම කෘත්‍යයක්ද වෙන්නේ කියලා මේ අහපු කාරණාව කයට ගෝචර කය දැන ගැනීම කියන කාරණාවට ගෝචර දෙයක්ද? භාග්‍යවතුන් වහන්සේ පෙන්නනවනේ. නෑ ඒක මම නොවෙමි. මගේ නොවෙමි. මගේ ආත්මය නොවෙමි කියලා භාග්‍යවතුන් වහන්සේ පෙන්නනවා. එතකොට නොවෙනවා නම් ඒක මොකද්ද? ධර්මතාවයක්ම විතරයිනේ. එතකොට එහෙනම් කොහොමද මම කියන කාරණාව පැනවෙන්නේ? පැනවෙන්නේ කොහොමද කියන එක කවමදාකවත් විග්‍රහ කරගන්න පුළුවන් දෙයක්ද මම පැනවෙන්නේ කොහොමද කියන එක. ඔතනනේ අපිට විග්‍රහ කරගන්නවා. කොහොමද මම පැනවෙන්නේ? මම පැනවෙන්නේ කියන කාරණාව කොහොමද වෙන්නේ කියන එක කවමදාකවත් විග්‍රහ කරගන්න පුළුවන් කාරණාවක් නෙවෙයි. අපි නොයේක් දේ කතා කරයි. නොයේක් දේ කතා කරත් කවමදාකවත් තමා පැනවෙන විදිහවත් මම පැනවෙන විදිය නම් අර්ථයෙන් විග්‍රහ කරගන්න පුළුවන් මොකක් හරි මුල් කරගෙන. තමා කියන කාරණාව පැනවෙන විදිය විග්‍රහ කරගන්න බෑ. ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ ප්‍රායෝගික පෙන්වීමෙන් අනුගත වෙලා පෙන්වීමෙන් විග්‍රහයකට අනුගත වෙලා හරි විග්‍රහයකින් හරි මම පැනවෙන විදිය පෙන්ව ගන්න බෑ. ඒ කියන්නේ ඒක පෙන්වන්න පුළුවන් කාරණාවක් නෙවෙයි. එහෙනම් පෙන්වන්න බැරි කාරණාවක් වෙන්නේ ඇයි? මේ රූපං කියන නිර්වචනේ ඒ පෙන්වන අර්ථයටම ඒකටම යොමු වෙලා නම් කෙනෙක් විතක්ෂණශීලී බව යෙදෙන්නේ. ආයි කොහොමද මම පැනවෙනවා කියන කාරණාවක් යෙදෙන්නේ?
අපි තර්කයකින් හෝ අපි විචක්ෂණශීලී බව තුල හෝ මොකක් හෝ කාරණාවක් මුල් කරගෙන මමද මම නෙවෙයිද අපි හිතමු විඳීමක් මුල් කර විඳීම මමද මම නෙවෙයිද ඉතින් ඇයි එහෙම හිතන්නේ ඇයි ඔයනේ හිතලුවකට යන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ මොකද ඕක හිතන්න දෙයක් නෙවෙයි අචේල කස්සප සූත්‍රයේ දුක කියන කාරණාවෙන් ඕකට විග්‍රහ කරන බුදුරජාණන් පිළිතුරු දෙන්නේ නැහැ අන්තිමේට අහන ඔබ වහන්සේ දන්නේ නැද්ද එහෙනම් දුක කියන කාරණාව ඇයි මේක අහන ප්‍රශ්නේම වැරදි එහෙනම් පින්නතුනි මොකද්ද මේ රූපං කියන නිර්වචනයෙන් පෙන්වන්නේ උපාදාන කෘත්‍යයක් නේද පෙන්වන්නේ. එතකොට ඔය උපාදාන කෘත්‍යයෙන් නේද රූප වේදනා සංඥා සංකාර විඥාන කියන කාරණාව. එහෙමනම් ඒ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන කාරණාව ආධ්‍යාත්මයටවත් අයිති කාරණාවක් වෙනවද? බැහැනේ පින්නතුනි විග්‍රහයක් කරගන්න. කොයි විදිය ගිහිල්ලා හරි කොයි විදිය ගිහිල්ලවත් විග්‍රහයක් කරගන්න බෑ. මේ බුදුරජාණන් වහන්සේගේ පෙන්වීම එක්ක ඔය පෙන්වන රූපේ කියන කාරණාවේ ආධ්‍යාත්මී පැත්තවත් විග්‍රහයක් කරගන්න පුළුවන්. ආධ්‍යාත්මී පැත්තනේ මේක වෙන්නේ කියලා. අපි ආධ්‍යාත්මය කියලා කතා කරන්නේ මොකද්ද? ආධ්‍යාත්මය කියලා කතා කරන්නේ මේ මම කියන අර්ථය යොදාගෙන. බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මොකද්ද? බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා ධර්මතාවක්. එතකොට ඒ ධර්මතාව කියන කාරණාවට යොමු නොවීම නිසා මම පැනවෙනවා. ඔන්න අපි විග්‍රහ කරගන්න විදිය. හරි. මම පැනවෙනවා ඒක නොදැකීම නිසා. විග්‍රහයට හරි. හැබැයි ඕක හොයන්න යෙදුනට මම පැනවෙන විදියක් හොයන්න යෙදුනට කවමදාකවත් හොයන්න පුළුවන්. මම පැනවෙන විදියක් හොයන්න බෑ. මම කියන කාරණා බුදුරජාණන් වහන්සේ අනිත්‍ය වශයෙන් පෙන්වන පෙන්වීමට අනුගත වෙනකොට මම පැනවෙන විදිහක් කතාවක් නැතුව මම කියන කාරණාව ගැනීම සුදුසුද කියන අර්ථයක් එදෙනවා. මොකක් නිසාද මේ ධර්මතාවයක් කියන කාරණාවෙන් ප්‍රායෝගික වෙන්න තැන. ඉතින් ඒ නිසා මේ පෙන්වන ධර්මතාවය කොහොමද වෙන්නේ කියන කාරණාව තුළයි අපි අනුගත විය යුත්තේ. පිරිසිඳ තිය යුතු දහම් වලත් මේ කාරණා පහයි පෙන්වන්නේ. පළවෙනි කාරණාව තමයි රූපං කියන කාරණා. ඒතකොට රූපං කියන කාරණාව පෙන්වන්නේ ධර්මතාවයක් හැටියට. චත්තාරෝත මහා භූතං චතුන්න භූතං කියනවා අතීත කෘදන්තයකින් පෙන්වීමකිනුයි රූපං උපාදාය භාග්‍යවතුන් වහන්සේ වර්තමානයේට කතා කරන්නේ අතීත කෘදන්තයක් එක්ක. දැන් අපි එතකොට කල්පනා කරනවා මේක කොහොමද එනම් හොයන්නේ? අපිට දැන් ඕනේ කොහොමද ඍජුව මේ පහ හොයන්න. ඒ කියන්නේ පිරිසින්දත යුතු දහම් කියන කාරණා රූප වේදනා සංඥා සංකාර විඥාන ඍජුව හොයන්නයි ඕනේ. ඔන්න ඕක පින්නතුනි පැත්තක තියන්න. ඍජුව ඕක හොයන්න පුළුවන් නම් මෙච්චර ධර්මස්කන්ධයක් බුදුරජාණන් වහන්සේ කියන්නේ නැහැ. ඉතින් පිරිසින්දත යුතු දහම් පහත් ඔය නම් ඒ කෘත්‍යයට අනුගත වෙනකොට ප්‍රඥාපතේට වැටෙනකොට පිරිසින් දැකින්නේ පංච උපාදානස්කන්ධයෙන් නම් පංච උපාදානස්කන්ධය දැන් කතා කරේ පංච උපාදානස්කන්ධයෙන් නම් ප්‍රඥාපතේට වැටෙනකොට පිරිසින් දැකින්නේ පින්නතුනි අපි යනවා දැන් මොකකටද මේ පහ ඍජුව හොයන්න මේ පහ ඍජුව හෙවීමෙන් ඈතර වීමක් පුළු ගැන්වෙනවා නම් සියලු කෙනාට එවැනි ඥානයක් තියෙනවා නම් ඇහෙනකොට මේ විදිය කෘත්‍යයක් වෙන විදියට මෙච්චර බුදුරජාණන් වහන්සේ නොඑක් ආකාරයෙන් පරයයවල් පෙන්වන්න ඕනේ නැහැනේ. අපිට ඕනේ කොහොමද? ඍජුව මේ කාරණා පහට යොමු වෙලා ඒ කාරණා පහෙන් හොයන්න. එක්ක කය දැන ගැනීම කියන කාරණාවෙන් ඍජුව ඒ කාරණා පහට යොමු වෙන්න. පින්නතුනි මොකක් හෝ දහම් පරයයක් මුල් කරගන්න බුදුරජාණන් වහන්සේගේ පෙන්වීමක්. දහම් පරයයක් මුල් කරගන්නකොට හැම දහම් පරයයකම බුදුරජාණන් වහන්සේ කුළු ගන්නන කුළු ගැනීම මොකටද? රූප වේදනා සංඥා සංකාර විඥාන කියන කාරණාවේ පිරිසින් දැකීමේ කෘත්‍යයකටයි හැම පරයයක්ම බුදුරජාණන් වහන්සේ පෙන්වලා තියෙන්නේ ලෝකෝත්තර මොකක් හෝ විග්‍රහයක් එක්ක. අපිට ඒක පේන්නේ නැහැ බුද්ධ දේශනාව බලනකොට. රූප වේදනා සංඥා සංකාර විඥාන කතා නොකර විග්‍රහ තියෙනවා. මාළුක්‍ය පුත්තු සූත්‍රයේ කතා කර මාළුක්‍ය පුත්තු සූත්‍රයේ රූප වේදනා සංඥා සංකාර කියලා කතා කරන්නේ නැහැ. රූපං දිස්සා සද්දං සුත්තා ගන්ධං ගාත්වා රසං බොත්තා පස්සම්පුස්ස ධම්මඤ්ඤත්වා. දැන් රූප වේදනා සංඥා සංකාර කතා කරද නැහැ. හැබැයි මාළුක්‍ය පුත්තු ස්වාමීන් වහන්සේ ඊතර වුණාද නැද්ද? ඊතර වුණා. පිරිසින් දැකන්නේ මොකද්ද ඒ කෘත්‍යයට අනුගත වෙනකොට? රූප වේදනා ඒ කියන්නේ දුක්ඛාරය සත්‍ය ඒකේ දැක්කේ නැද්ද? ඉතින් දුක්ඛාරය සත්‍ය දකින්න නැද කොහොමද ඊතර වීමක් කතා කරලා තියෙන්නේ? එහෙනම් ඒ පරයයන් අනුගත වුණත් අනුගත වෙලා පිරිසින් දැකලා තියෙන්නේ මොකද්ද? බුදුරජාණන් වහන්සේ පිරිසින් දකින්න කියපු රූප වේදනා සංඥා සංකාර නොවේද? ඒ කාරණාවෙමනේ මහා පුන්නම සූත්‍රයේ ගමු. රූප වේදනා සංඥා සංකාර මොනවා හරි කතා කරනවද? නෑ මොකක්වත් කතා කරන්නේ නෑ. හැබැයි 69ක් හරියත්. දැන් ඒ භික්ෂුන් වහන්සේලා 69 රූප වේදනා සංඥා සංකාර පිරිසින් දැකීමේ කෘත්‍යයක් නොවීද අරියත් බව උපාදාන රහිත අරියත්.
දැන් පිරිසිදු හැබැයි එතන කතා කරනවාද විග්‍රහය නෑ. ඒ නිසා පින්නතුනේ මේක ඍජුව හොයන්න. ඍජුව ඕක විතරක් හොයලා ඊතර වෙන ප්‍රතිපදාවක් කුළු ගැන්වෙන තරම් නුවණක් තියෙන අය නම් ඉන්නේ අරවැනි අනික් ධර්මතාවයන් බුදුරජාණන් වහන්සේ වෙන වෙන පරයයවල් කතා කරයි. කතා කරන්නේ නෑ. ඉතින් ඕන්නේ නැහැනේ. ඍජුව මේක ඔක්කොම එකතු වෙලා මේකම හොයමුකෝ. ඒ කියන අර්ථයෙන් ධර්මයේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරා. හැබැයි නොඑක් පරයයවල් පෙන්වනවා. එතකොට ඒ හැම එක්කින්ම මොකද්ද වෙන කෘත්‍යය? රූප වේදනා සංඥා සංකාර විඥාන කියන කාරණා පිරිසින් දැකීමනේ. හැබැයි අපිට විග්‍රහය නැහැ. විග්‍රහය පෙනෙන්නේ නැහැ. දැන් ওই සූත්‍ර ওই විග්‍රහ දෙක විතරක් ගත්තොත් තව දැන් ওই විග්‍රහ දෙක විතරක් ගත්තොත් ඒ දෙකේ රූප වේදනා සංඥා සංකාර විඥාන කතා කරන්නේ නැහැ. හැබැයි පිරිසින් ඊතර වුණා නම් ඊතර වීම වෙලා පිරිසින් දැකිලා තියෙන්නේ මොකද්ද? ඒ කාරණා. ඒ නිසා ඍජුව හොයන්න යාම නෙවෙයි මේ සුතයක් නිරවුල් කරේ මෙයයි විය යුත්තේ කියලා. එහෙනම් මොකද්ද කර යුත්තේ? මතක තබා ගන්න පරියායක් මුල් නොකරගෙන ඔබ ඍජුව මොකක් හරි හොයනවා නම් ඔබ අලුත් ධර්මයක් හොයාගෙන වෙනවා. ඒ කියන්නේ බුදුරයන් ඒ කියන්නේ ඊතර වෙන්න පෙන්වීමක් මං හදාගෙන. ඊතර වෙන්න පෙන්වීමක් මං හදාගෙන. පස්සේ බුදුරුවෙකුටත් බැරි වුණා ඊතර වෙන පෙන්වීමක් පෙන්වන්න ලෝකයට. හැබැයි මම හදාගෙන නම් ඍජුව මොකක් හරි විදිහකින් එක්කෝ මොකක් හරි දකින්නවා කියන කාරණායි රූප වේදනා සංඥා සංකාර හොයන්න. දකින්නවා කියන කාරණාවෙන් හෙවිය යුත්තේ රූප වේදනා සංඥා සංකාර. හැබැයි ඔයනි විග්‍රහයක් බුදුරජාණන් වහන්සේ බුද්ධ දේශනාවේ කොහේ හරි තියෙනවා. දකින්නවා කියන කාරණාවේ රූප වේදනා සංඥා සංකාර හොයන්න. එහෙම දකින්නවා කියන කාරණාවේ රූප වේදනා සංඥා සංකාර පිරිසින් දැකෙනකොට බුදුරජාණන් වහන්සේ පරයයවල් පෙන්වලා තියෙනවා. එහෙනම් මේ පරයයවල වල පෙන්වන පෙන්වීම ඒකනේ කතා කරන්නේ. මේකේ ධර්මයේ මුල මැද අග අර්ථ ව්‍යංජන එක්ක මේක දැනගන්න ඉස්සලා කියලා ඒත් එක්ක අනුගත වෙන්න කියලා. ඉතින් ඒ නිසා හැම ඔබ ප්‍රතිපදාවකට නම් අනුගත වෙන්න හදන්නේ. ඔබ චින්තනයක් නම් මෙහෙවන්නේ මතක තබා ගන්න. ඔබ ඍජුව මොනවා හරි හොයනවා නම් ඔබ බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඕනේ නෑ මං විදියක් හදාගෙන එනවා. එහෙම නෙවෙයිද බලන්න. ඉතින් අතර අරිහත් භාවයට පත් වෙන්න ඥානයේ තිබුණු භික්ෂුන් වහන්සේලාවත් ඍජුව මොකුත් හොයලා නැහැ. අපි අද ඍජුව හොයනවා. කතාවට කතා කරාට කමක් නැහැ. පෙනෙනවා කියනකොට හටගන්නේ පංච උපාදානස්කන්ධයක්. රූප වේදනා සංඥා සංකාරක් පිරිසින් දැකිය යුත්තේ. කියලා දැනුම හරි. දැනුම තබා ගමු. හැබැයි ඍජුව මේක හොයන්න විචක්ෂණයක් දෙනවා නම්. ඉතින් මෙච්චර දේවල් ඕනේ නැහැ. ඔය හරිනේ කෙටි ක්‍රමේ. ඉතින් කෙටි ක්‍රමේ එහෙම වෙන්නේ නැහැ පින්නතුනි. ඉතින් එහෙම ඍජුව යන්න පුළුවන් නම් බුදුරජාණන් වහන්සේ එකකින් එහෙම විග්‍රහ කරනවා. ඒ නිසා හොඳට මතක තබා ගන්න පරියායක් මුල් කරගන්න. කවුරු හෝ මේ ධර්මයේ දැනුමක් හැටියට සමාදන් නොවන විග්‍රහයක් ඇසෙමින් ප්‍රායෝගිකව ඇහෙන විග්‍රහයට යොමු වෙලා යම් සූත්‍රයක් විග්‍රහ කරනවා ඒ සූත්‍රය ප්‍රායෝගිකව පෙන්වනවා. ප්‍රායෝගිකව පෙන්වන විදිහට ඇහෙනවා. අන්න ඒ ප්‍රායෝගික පෙන්වීමත් එක්ක යොමු වෙලා චින්තනයක් මෙවන්න ඒ තුල පිරිසින් දැකින්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන. එහෙම නැතුව අපි ඍජුව රූප වේදනා සංඥා සංකාර විඥාන අල්ලගෙන හෝ පැහැදිලි කරගෙන හෝ විග්‍රහයක් කරගෙන හෝ අපි යොමු වෙන්න වෙනවා නම් එතකින්ම පින්නතුනි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අතහැරනවා වෙනවා. ඒ නිසා ජීවිතේ විතක්ෂණයක් යෙදෙන්න, ජීවිතේ ඇත්ත හොයන්න, සත්‍ය හොයන්න, විමුක්තියක් හොයන්න. හැබැයි බුදුරජාණන් වහන්සේ පරියායක් මුල් කරගන්න පින්නතුනි. පරියායක් මුල් නොකරගෙන මේ ධර්මයේ දකින්න පුළුවන් වෙයි කියලා මම හිතන්නේ නැහැ. ඒ කියන්නේ මම ඒක ඍජුවම කියන්නේ ඇයි? ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ පෙන්වීම ඕනේ මං කෙටි විදියක් හොයාගෙන. පින්නතනේ විතක්ෂණයක් යෙදේ, කල්පනාකුත් යෙදේ. ඒ ලෝකයේ තුල රාගය කියන කාරණා ඒ වෙලාවට නොපැනවී තිබේ. හැබැයි පින්නතනේ මතක තබා ගන්න අතහැරලා තියෙන බුදුරජාණන් වහන්සේගේ පෙන්වීම. බුදුරජාණන් වහන්සේගේ පෙන්වීමකින් හැර සිතක් මුදු කර්මඤ්ඤ වෙන්නේ නැහැ. හොයලා අවසානට හෙවීමක් නැහැ කියලා නතර වෙනවා. හෙවීමක් නැහැ කියලා නතර වෙනකොට මොකද්ද නොලැබීමක් නේ? ඒ කියන්නේ ඒ මොකක් ඇයි මේ නොලැබෙන්නේ? නොලැබෙන්නේ තමා පින්නතුනේ ඊතර වීමක් නොවි නොලැබෙන්නේ ඇයි? බුදුරජාණන් වහන්සේගේ පෙන්වු පරියායකින් නෙවෙයි අනුගත වෙලා. නොලැබිලා තියෙන්නේ මොකද්ද? පැවැත්මක්. නොලැබිලා කියලා ලැබිලා තියෙන්නේ මොකද්ද? පැවැත්මක්. ඉතින් නොලැබීම වූ පැවැත්ම ඒ බව පැවැත්මක් යෙදිලානේ. ඒ යෙදීම පින්නතුනේ ඥානයක් වෙන්නේ නැහැ. ඒදීම ඥානයක් වෙන්නේ නැහැ. හැබැයි බුදුරජාණන් වහන්සේ පෙන්වන පෙන්වීමකින් ඒ මොකක් හෝ පරයයක් මුල් කරගෙන ජීවිතයේ ඇත්තක් හොයන්න ජීවත් වෙනවා කියන කාරණාවක් හොයන්නේ පින්නතුනි. ඒ ජීවත් වෙනවා කියන කාරණාවක් හැවීමත් නතර වෙනවා. ඔබ බුදුරජාණන් වහන්සේ පෙන්වීමකුයි විතක්ෂණය කරන්නේ. ඒ පෙන්වීමකුයි ඔබ විතක්ෂණය කරන්නේ. කාටද ඔබ නැමෙන්නේ? බුදුරජාණන් වහන්සේට. මොකද්ද ඔබ කරන්නේ? බුදුරජාණන් වහන්සේ පෙන්වු සත්‍ය හොයනවා.
ඉතින් මේ කාරණා හොයන්නේ යද්දි දරාගත යුතු මූලික කාරණා ටික තමයි සද්ධාරුචි අනුස්සවාකාර පරිතක්කේ දිටිනිච්ඡානක්ඛන්තිය නොවීම. මෙන්න මේක දරාගෙන පින්නතුරු බුදුරජාණන් වහන්සේගේ පරියායක් මුල් කරගන්න. පරියායක් මුල් නොකරගත්තොත් රූපං කියන නිර්වචනයක්වත් කවදාකවත් මෙහින් පෙන්වන පෙන්වීමක් හොයන්න බෑ. අපි ඍජුව මේ පහ හොයන්න යොමු වෙනවා නම් මොකක් හරි විදියකින් බුදුරජාණන් වහන්සේ පරිඤ්ඤය සූත්‍රයේ ඉන්න කෙනෙකුට කියන්නේ. ඉන්න කෙනෙකුටනේ කියන්නේ. එතන ප්‍රතිපදාවක් නෙවෙයි. ඒකට මම ඒ සූත්‍රය විග්‍රහ කරනකොට ප්‍රතිපදාවක් නෙවෙයි. එතකොට ඒ කාරණාව ඍජුව හොයන්න යාම කියන කාරණාව පැත්තකින් තබන්න පරියායක් මුල් කරගෙන මේකට අනුගත වෙන්නේ. එහෙම නොවුනොත් පින්නතුනේ සිත මුදු කර්මඤ්ඤ වෙන්නේ නම් නැහැ. සිත විනීවරණ වෙයි. මොකද මොකද විතක් චින්තනයක් යොමු වෙනවනේ. හිතිල්ලක් එදෙනවනේ. හිතන ගතියක් තියෙනවා. විනීවරණ වෙයි. මුදු කර්මඤ්ඤ වීමක් වෙන්නේ බුදුවරු පෙන්වන පෙන්වීමක් එක්ක අනුගත වුණොත් විතරයි. ඒ හැර පින්නතුනේ සිත මුදු කර්මඤ්ඤ වීමක් වෙන්නේ නැහැ. සිත මුදු කර්මඤ්ඤ නොවීමකින් යෝනිසෝ මනසිකාර උත්පාදනය යෙදෙන්නෙත් නැහැ. ඒට හේතු සකස් වීමක් වෙන්නේ නැහැ. එහෙමයි. මේ ස්වාමීන් වහන්සේ ඒක ටිකක් හොඳට පැහැදිලි වුණා අර කය දැන ගැනීම කියන කාරණාව එහෙම එකක් දේශනාවේ නැහැ කියන කාරණා ඒක තව හිතන්න ඕනේ වුණාට ස්වාමීන් වහන්සේ තව ප්‍රශ්නයක් තියෙනවා ස්වාමීන් වහන්සේ මේ දැන් අර එදා දේශනාවේදී කියුණානේ ස්වාමීන් වහන්සේ මේ රූපය ප්‍රායෝගික වීම කියනකොට විද්‍යාමාන නොවීමක් සිදුවන්නේ කියලා ස්වාමීන් වහන්සේ. එතකොට විද්‍යාමාන නොවන්නේ රූප වේදනා සංඥා සංකාර. ඒ නොවීම වීම තමයි කියලා හිතුන ස්වාමීන් වහන්සේ විඥානයේ අත්දැකීම. ප්‍රඥාවෙන් කතා කරනකොට අර තිතස්ස අඤ්ඤදත්තම් පඤ්ඤායති කියලා ඒ කතා කරන තැනද ස්වාමීන් වහන්සේ එතන මේ පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න රූප වේදනා සංඥා සංකාර පමණනේ ස්වාමීන් වහන්සේ කතා කරන්නේ. එතකොට ඒක එන්න එතන පොඩ්ඩක් ටිකක් පැහැදිලි කරලා දෙන්න ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. අපි එදා කතා කළ කාරණාව නේ අම්මා. විපරිණාම ධම්මං කියන කාරණාව. එහෙමයි ස්වාමීන් වහන්සේ එහෙමයි. විපරිණාම ධම්මං කියන කාරණාවෙන් නෙවෙයි ස්වාමීන් වහන්සේ කතා කරේ පජ්ජනි සූත්‍රයේම රූප වේදනා සංඥා සංකාර කියන කාරණාව ප්‍රායෝගික නොවීම කියලා. එහෙමයි. විඥානං කියන කාරණා. ඔව්. භාග්‍යවතුන් වහන්සේ ඉස්සලම රුප්පති වේදේති සංජාන රූපේ මොකද්ද කියලා අහන භාග්‍යවතුන් වහන්සේ මහලා භාග්‍යවතුන් වහන්සේ විග්‍රහ කරනවා රුප්පති කියලා. ඊළඟට වේදනාවට වේදේති සංජානාති සංකතං අபிසංකරෝති විජානාති. එතන විජානාති කියලා කතා කරනවා. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ එතන සංකතං අபிසංකරෝති කෘත්‍යය පෙන්නකොට විජානාති කතා කරන්නේ නැහැ. විඥානං විඥානත්තය කියලා කතා කරනවා. විඥානං කියන අර්ථයෙන් භාග්‍යවතුන් වහන්සේ පෙන්වන්නේ වෙනස් වෙවි දැනගන්නවා කියන කාරණා. ඒක දරා ගන්න බුද්ධ දේශනාවෙම එහෙමයි. බුද්ධ දේශනාවෙම විඥානං කියලා විග්‍රහයක් තිබුණා වෙනස් වෙවි දැන ගැනීමකුයි පෙන්වන්නේ. විඥානය කියලා තිබුණා නම් එවැනි කෘත්‍යයක් නෙවෙයි. එතකොට ඒ පෙන්වන සූත්‍රයේ හෝ මොකක් හෝ කාරණාව එක ඒ කරුණ බලන්න. විඥානං කියලා තිබුණොත් වෙනස් වෙවි දැනගන්නවා කියන කාරණාවයි එතන පෙන්වන්නේ. එතකොට එතනදි මම දැන් මේ අම්මා කිව්වේ ඒක අවධානයෙන් අහපු නිසායි ඒ කාරණාව ඉලිප්පිලා තියෙන්නේ. නැත්තම් දැන් ඕක ඉස්මතු වෙන්න ඕනේ මේ ස්වයංනස රූප වේදනා සංඥා සංකාර විග්‍රහය කරලා එතනට අර්ථයක් දෙනකොට ස්වයංනස විඥානය කතා කරන්නේ නැහැ. ඇයි ඒ ස්වයංනස? මේක හම්බ වීමම ඔබ ධර්මයේ අසීම තුල ඔබ මහා යොමු වීමකින් අහනවා කියන එක අපිට වටහා ගන්න පුළුවන්. මොකද මම ඒක ලීසියකට කෙනෙකුට අහුවේ. හැබැයි ඇයි මං කතා නොකරන්නේ එතන විඥානං කියන කාරණාව. විඥානය කියන කාරණාව. කතා නොකරන්නේ ඇයි? කතා නොකරන්නේ රූප වේදනා සංඥා සංකාර කතාව කතා කිරීම තුළ විඥානං කියන කාරණාව කතා කරලා ඉවරයි. අර්ථයක් දීලා ඉවරයි. ඉතින් අර්ථයක් දුන්න ඒ ධර්මතාවයට ආයේ කතා කරන්න දෙයක් නැහැ. මොකද රූප වේදනා සංඥා සංකාර විග්‍රහය තුළ අර්ථයක් කුළු ගන්නලා ඉවරයි. පෙන්වීමක් කරලා ඉවරයි. ඒත් එක්ක ආයේ හොයන්න කරන්න දෙයක් හරි එහෙම නැතුව ඒ විඥාන කියන කාරණාව පැත්තක තබන්න හරි එවැනි කාරණාවක් යොමු වෙන්න බෑ. ඇයි යොමු වෙන්න බැරි? එතකොට එතනදි විඥානය කතා නොකරන්න හේතුව තමයි රූප වේදනා සංඥා සංකාර කියන කාරණා කතා කරද්දී විඥාණයට අර්ථයක් දීලා ඉවරයි. ඒ නිසා කතා කරේ නැහැ. ඒක යම් කෙනෙක් අහගෙන අවධානයෙන් අහගෙන හිටියනම් ඒක අහුවෙන්නේ නැහැ. ඒක මම වෙනම උලුප්පලා පෙන්වන්න ගියෙත් නැහැ. මොකද අපි ධර්මයක් කතා කරනකොට අපි බාන්න ඕනේ බුදුරජාණන් වහන්සේගේ ඊළඟ පෙන්වීමට අපි අර්ථයක් මෙතනින් දෙන්න යෙදිලා නම්
ඒ පෙන්වීම එක්කෝ කතා නොකර යුතුයි. ඒ කියන්නේ වෙන ධර්මතාවයකින් පෙන්වනවා නම් අපි කතා කළ යුතුයි. හැබැයි ඉහළ ඊට උඩින් කාරණාවක් කතා කරනකොට ඊළඟට බුදුරජාණන් වහන්සේගේ පෙන්වන පෙන්වීමට අර්ථයක් දීලා නම් මුලින් කතා කරලා තියෙන කාරණාවට ඒ කියන්නේ වෙනම ධර්මතාවයක් පෙන්වනකොට මුලින් කතා කළ කාරණාව කතා කිරීම තුළ බුදුරජාණන් වහන්සේගේ පෙන්වීමට අර්ථයක් යෙදෙන විදිහ කතාවක් යෙදෙනවා නම් අපි ඊළඟ කාරණාවේ කතාව කිරීම තුළ වෙන්නේ මොකද්ද? බාහිර කියන කාරණාවට යොමු වීමක් යෙදෙනවා. අර බුදුරජාණන් වහන්සේගේ පෙන්වීම වැහිනවා. ඉතින් ඒ නිසයි මම විඥානය කියන කාරණාව එතනදී කතා නොකරන්න හේතුව. ඒත් එක්කම විඥානං කියන කාරණාවෙන් කතා කරන්නේ වෙනස් වෙවි දැනගන්නවා කියන එක. ඒත් එක්ක අම්මා ඒ කාරණාව තමයි සංකතේ ලක්ෂණයට මොකක් හරි විග්‍රහයක් එතන. භාග්‍යවතුන් වහන්සේ රුප්පති වේදේති සංජානාති සංකතං අபிසංකාරෝති පෙන්නද්දී භාග්‍යවතුන් වහන්සේ පෙන්නනවා සංකාර කියන කාරණාව පෙන්නද්දී රූපං රූපත්තාය සංකතං අபிසංකරෝති වේදනං වේදනාත්තාය සංකතං අபிසංකරෝති සංඥා සංඥාත්තාය සංකතං අபிසංකරෝති විඥානං විඥානත්තාය සංකතං අபிසංකරෝති. එතන විඥානය කියන කාරණාව කතා කරන්නේ වෙනස් වෙයි දැනගන්නවා කියන අර්ථය. මේ වෙනස් වෙයි දැනගන්නවා කියන අර්ථය නම් නෙමේ සංකතයේ ලක්ෂණය කියන කාරණාවට යෙදෙන්නේ. හැබැයි අර ඒ කියන්නේ ඒක නෙවෙයි එතන සංකතයට කතා කරන්නේ. හැබැයි භාග්‍යවතුන් වහන්සේ සංකතය කියන කාරණාව අபிසංස්කරණය වීම තුළ පෙන්වන පෙන්වීමට සංකාර වලට කෘත්‍ය පෙන්වන්නේ වෙනස් වෙවි දැනගන්නවා කියන අර්ථයෙන් විඥානය කියන කාරණාව පෙන්වනවා. වෙනස් වෙවි දැනගන්නවා කියනකොට පින්නතුනේ විපරිණාම ධම්මං කියන අර්ථයට යොමු වීමක් උයි වෙන්නේ. ඉතින් ඒ විපරිණාම ධම්මං කියන අර්ථයෙන් ගත්තහම සංකතේ තිතසඤ්ඤඤ්ඤතත්තම් පඤ්ඤාය කියන කාරණාව අපිට මෙයමයි හරි කියලා ගැනීමක් නැතුව එවැනි පෙන්වීමක් මුල ඉඳන් එනවා කියන අර්ථයෙන් දරාගමු. මොකද ඒක සංකතයේ ලක්ෂණය දකින්නකොට වෙනස් වීමක් දකින්නව නෙවෙයි. ඒ කියන්නේ සංකතය දකින්න යොමු වෙනකොට වෙනස් වීමක් දකින්නවා. ඒ කියන්නේ ඊට ඉස්සෙල්ලා වෙනස් වීමක් තිබුණේ නැද්ද? ඉතින් ඊට ඉස්සෙල්ලා පින්නතුනි භාග්‍යතුන් සෝය පෙන්වන්නේ වෙනස් වීම. විඥානාති වෙනම පෙන්වනවා. විඥානං විඥානත්තාය වෙනම පෙන්වනවා. එහෙනම් පින්නතුනි සංකතයේ ලක්ෂණය දැක්කත් නොදැක්කත් ධර්මතාවයේ පින්නතුනි වෙනස් වෙවි දැනගන්නවා කියන එක බුදුරජාණන් වහන්සේ පෙන්වලාද නැද්ද? පෙන්වලානේ. නොදැකීමයි පින්නතුනි ඒ නොදැකීමයි විඥානයේ අර්ථවත් වීම දැකීම කියන කාරණාව වෙනකොට සංකතයේ ලක්ෂණය තුල තිතසඤ්ඤඤ්ඤතත්තම් පඤ්ඤාය තුල වෙනස් වීම පැවැත්ම කුමක්ද කියන කාරණාවෙන් දකිනවා. ඉතින් මේක තමයි එතනට විග්‍රහ කරන්න තියෙන්නේ. අවසරයි ස්වාමීන් වහන්සේ පොඩි ප්‍රශ්නයක්. එතන නොදැකීමයි අර්ථවත් වීම කියන වගේ මට අහන්න ස්වාමීන් වහන්සේ ඒ කරුණ පැහැදිලි නෑ මට. ඔව් දැන් එතනදී රූප වේදනා සංඥා සංකාර විඥාන විග්‍රහයක් කරනවානේ. ඒ විග්‍රහය නොදැකීම කියන කාරණාවයි අර කෘත්‍ය වීම. දැකීම කියන කාරණාව වෙනකොට සංකතයේ ලක්ෂණය. ඉතින් ඒ කරන විග්‍රහය නොදැකීම කියන කාරණාවෙන් නම් විග්‍රහයක් කරන්නේ. ඉතින් නොදැකීම කියන කාරණාවෙන් විග්‍රහයක් කරනකොට විඥානය කියන කාරණාවට අර්ථයක් යෙදිලාද නැද්ද? යෙදිලා නේද ස්වාමීන් වහන්සේ? එහෙමයි. ඉතින් ඒ නිසායි එතන මේ විදිහට විග්‍රහ කරන්න යෙදුනේ. තේරුම් ගන්න ස්වාමීන් වහන්සේ පැහැදිලි. ස්වාමීන් වහන්සේ මට අර විඥානං කියන එකේ වෙනස් වෙවි කියන එක මට දැන් හරියට තේරුනේ නැහැ. ඔබ වහන්සේට පුළුවන් නම් මට පොඩි විස්තරයක් කරන්න නැවත සමාවෙලා. මම ඒ කාරණා වෙන්න පැහැදිලි කරන්නේ දුනි සුතයක් නිරවුල් කරන්න. සුතේ නිරවුල් වුණා කියන්නේ යම් කෙනෙක්ගේ එයාට විදර්ශනශීලී බවක් විතරයි ඉස්මතු වෙන්නේ. පැහැදිලි වීමක් ගැළපීමක් නොවේ. එතකොට භාග්‍යවතුන් වහන්සේ රූපේ කොහොමද කියලා විග්‍රහ කරනකොට රූපති කියන අර්ථයෙන් විග්‍රහ කරනවා. ඊළඟට වේදනාව වේදේති. ඊළඟට සංජානාති සංකතං අபிසංකරෝති විඥානාති. මේ විදිහ තමයි රූප වේදනා සංඥා සංකාර විඥාන විග්‍රහ කරන්නේ. ඊළඟට රූප වේදනා සංඥා සංකාර විඥාන මේ විදිහට විග්‍රහ කරලා භාග්‍යවතුන් වහන්සේ සංකාර විග්‍රහ කරනවා. කිංච වික්කවේ සංකාරේ වදේත මහණෙනි කවර හේයින් සංකාර කියන්නේද කියනකොට සංකතං අபிසංකරෝති වික්කවේ සංකාරාති උච්චති.
සංකත කියන කෘත්‍යයට අபிසංස්කරණය වීමක් වෙනවද? ඒන් සංකාරයි කියලා භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කළා. ඊළඟට සංකාර කවරකින්ද කියලා අහන්නේ කිංච සංකතං අபிසංකරන්ති කියලා අහනවා. කිංච සංකතං අபிසංකරන්ති කියනකොට කවර හේන් සංකතේ අபிසංස්කරණය වෙනවද? කවර හේන් සංකතේ. දැන් එතකොට සංකාර කියන්නේ මොකද්ද? සංකාර කියන කාරණාවේ කෘත්‍යයක් මෙතන පෙන්වන්නේ. එතකොට සංකාර කියන කාරණාවේ කෘත්‍ය කොයි විදිහට පෙන්වන්නේ? සංකතේ අபிසංස්කරණය වීමකුයි සංකාර කියන කාරණාවේ පෙන්වන්නේ. එතකොට එතනදී සංකතේ අபிසංස්කරණය වීම පෙන්වනකොට කොයි විදිහද පෙන්වන්නේ? රූපං රූපත්තාය සංකතං අபிසංකර. වේදනා වේදනත්තාය සංකතං අபிසංකර. සංඥා සංඥාත්තාය සංකතං අபிසංකර. විඥාන විඥානත්තාය සංකතං අபிසංකර. අන්න එතනදී භාග්‍යවතුන් වහන්සේ විඥානය කියන කාරණාව පෙන්වනකොට විඥාන විඥානත්තාය සංකතං අபிසංකරෝති කියන කාරණාවෙන් පෙන්වනවා. එතකොට විඥානං කියන කාරණාවෙන් බුද්ධ දේශනාවෙම පෙන්වන්නේ පින්නතුනි දැනගන්නවා කියන අර්ථයෙන් නෙවෙයි වෙනස් වෙවි දැනගන්නවා කියන අර්ථයෙන් නෙවෙයි විඥානං විඥානත්තාය කියන කාරණාව විඥානං කියන කාරණාව පෙන්වන්නේ වෙනස් වෙවි දැනගන්නවා කියන අර්ථයෙන්. එතකොට අතනදී භාග්‍යවතුන් වහන්සේ රුප්පති වේදේති සංජානාති සංකතං අபிසංකරෝති විජානාති කියලා ඒ කතා කරන්නේ දැනගන්නවා කියන කාරණාව. ඊළඟට සංකාර විග්‍රහ කරනකොට අபிසංස්කරණය පෙන්වද්දී භාග්‍යවතුන් වහන්සේ විඥානං විඥානත්තාය කියලා පෙන්වනකොට එතන පින්නතුනි සංකතය වෙන කෘත්‍ය නම් පෙන්වන්නේ දැන ගැනීම එක් ආකාරයක් විය හැකිද? වෙන්න බැහැනේ. මොකද භාග්‍යවතුන් වහන්සේ සංකතය පෙන්වද්දී තිතස්සඤ්ඤ අඤ්ඤතත්තම් පඤ්ඤාය කියලා පැවැත්ම තුල වෙනස් වීම පෙන්වනවා. ඉතින් ඒ කරුණ පෙන්වන්නේ සංකතය කියන කාරණාවෙන් නම් සංකතය කියන කාරණාව අபிසංස්කරණය කියනකොට සංකාර කියන කාරණාවේ කෘත්‍ය නම් ඉතින් ඒ කෘත්‍යයට පෙන්වනකොට දැන ගැනීම කියන කාරණාව වෙනස් වෙවි දැනගන්නවා කියන අර්ථයෙන්ම තමයි පෙන්වන්න තියෙන්නේ. ඉතින් ඒ නිසාම භාග්‍යවතුන් වහන්සේ ඒ කරුණ මේ පෙන්වනවා විඥානාති කියන කාරණාවක් නැතුව විඥානම් විඥානත්වය කියන කාරණාවේ අபிසංස්කරණය වෙන විදිය පෙන්වනවා. ඒ පෙන්වන්නේ රූපති වේදේති සංජානන සංකතං අபிසංකාරෝති විග්‍රහ කරද්දී නෙවෙයි ඒ කාරණා පහ විග්‍රහයේදී සංකාර කියන සකස් වීම පෙන්වද්දී රූපං වේදනං සංඥාං සංකාරං විඥානං කියන අර්ථයෙන් පෙන්වනවා. ඉතින් මේක තමයි අය විඥානං කියන කාරණාව උලුප්පලා පෙන්වන්න හේතුව. ඒක තමයි එකට කරන්න තියෙන විග්‍රහය. කොහොමද මේ ස්වාමීන් වහන්සේ ධර්මද්දුරට තේරුණා මම නැවත අහනවා. කොහොමද? දරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ සක්කාය දිට්ඨිය කියන එකට ස්වාමීන් වහන්සේ ඒ හට ගැනීම පෙන්වනකොට රූපය ඇති කලෙහි රූපය ඇසුරු කරගෙන කියන තැනකින් ස්වාමීන් වහන්සේ මේ සක්කාය දිට්ඨිය කියන එකට විග්‍රහය පෙන්වන්නේ මම වැරදි නම් ස්වාමීන් වහන්සේ නිවැරදි කරන තේක්වා. එතකොට ස්වාමීන් වහන්සේ කජ්ජනීය සූත්‍රයේ දේශනා කරපු ආකාරයට රුප්පතීති කියන එකට විග්‍රහය ස්වාමීන් වහන්සේ දැන් සීතලෙන් බඩගින්නෙන් උණුසුමෙන් පිපාසයෙන් කියන එකට රුප්පණය කියනකොට ස්වාමීන් වහන්සේ එතන රූපතීති කියන විග්‍රහයත් ස්වාමීන් වහන්සේ මෙතන ස්වාමීන් වහන්සේ රූපං අත්තතෝ සමනුපස්සති කියන විග්‍රහයෙන් රූපං කියන එකට තියෙන විග්‍රහය ස්වාමීන් වහන්සේ එතනට රූපං අත්තති සමනුපස්සති වෙන්නේ කොහොමද කියන එකට විචක්ෂණයක් ස්වාමීන් වහන්සේ ඒකම ස්වාමීන් වහන්සේ දැන් බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන විදිහට අජ්ජත්ය නිසා බහිද්දය කියන එක ස්වාමීන් වහන්සේ වෙන්නේ කොහොමද කියන එකත් අපිට ප්‍රායෝගික නැහැ නේ ස්වාමීන් වහන්සේ. එතකොට එතන හොයන්නේ ස්වාමීන් වහන්සේ එතන ඒ වෙන විචක්ෂණයක් ඔය දෙකෙන්ම ස්වාමීන් වහන්සේ එතනට අනුගත වීම නේද ස්වාමීන් වහන්සේ අපි විසින් කළ යුතු දේ කියන එකට ස්වාමීන් වහන්සේ පොඩි පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් නම් සමා වෙලා ස්වාමීන් වහන්සේ පිළිවන් සරණයි. තේරුවන් සරණයි එහෙමයි භාග්‍යවතුන් වහන්සේ පෙන්වන මේක ආධ්‍යාත්මයෙන් බහිද්ද කියන කාරණාව පැනවීම. භාග්‍යවතුන් වහන්සේ ආධ්‍යාත්මයෙන් කියලා කතා කරන එක අපි නිරවුල් කරගන්නේ මම කියන මේ පැත්තේ කාරණාවෙන් තමයි නිරවුල් කරගන්නේ ආධ්‍යාත්මය කියන කාරණා. භාග්‍යවතුන් වහන්සේ පෙන්වන්නේ ආධ්‍යාත්මය කියන කාරණාවේ මෙන්න මේ ධර්මතාවයේදීමයි භාග්‍යවතුන් වහන්සේ පෙන්වන්නේ. එතකොට ඒ ධර්මතාවයෙන් නම් තමයි භාග්‍යවතුන් වහන්සේ ආධ්‍යාත්මය කියන කාරණාව පෙන්වන්නේ. හැබැයි අපි ආධ්‍යාත්මය කියලා ගන්නෙ මම තමා කියන මේ පැත්ත. ඒකයි මෙතන ප්‍රශ්නේ තියෙන්නේ. භාග්‍යවතුන් වහන්සේ පෙන්වන්නේ ධර්මතාවයක් ආධ්‍යාත්මය කියන කාරණාවෙන්
අපි යොදාගන්නේ මම මේ පැත්තේ ඉන්න මම කියන කාරණාව තමයි ආධ්‍යාත්මයට කතා කරන්නේ. ඉතින් මේක හරි පටලැවිල්ලක්. එහෙම බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ නැහැ. ආධ්‍යාත්මය මම කියන කාරණාවෙන් පෙන්වන්නේ. අපි ආධ්‍යාත්මය විග්‍රහ කරගන්න මම කියන කාරණාව. ඉතින් ඒක ඒ විදිහට දරා ගන්න එපා. ධර්මතාවයක් කියන කාරණාව නෙවෙයි ආධ්‍යාත්මයේ යම් කාරණාවක් පෙන්වනම් පෙන්වුවේ. එතකොට ඒ කාරණාව නොදැකීම නිසායි ආධ්‍යාත්මය කියන්නේ මම මේ පැත්ත කියලා යොදාගන්නේ. ඉතින් ඒතකින්ම තමයි ඇතාන්තයත් නැතාන්තයත් අන්තිමේට නැති බවත් ඇත වෙලා ඒ ඔක්කොම මොකක් නිසාද? කය දැන ගැනීම කියන කාරණාව රූප වේදනා සංඥා සංකාර විඥාන කියන කාරණාවෙන් රූපං කියලා අපි විග්‍රහ කරලා ඒ කාරණාවෙන් අර්ථවත් වීම වුණා විද්‍යාමාන වුණා. ඉතින් ඒ නිසා කය දැන ගැනීම මම කියන අර්ථයෙන් යෙදුණා. මේක තමයි වෙන සිද්ධාන්තය කියොත් හරි. ඔව් මොකද ලෝක විග්‍රහය කරන යනදී වෙන සිද්ධාන්තය මේක තමයි. හැබැයි බුදුරජාණන් වහන්සේ ඔයන්නේ සිද්ධාන්තයක් නෙවෙයි පෙන්වන්නේ. ආධ්‍යාත්මයේ යෙදීමක් පෙන්වනවා. යෙදීම මම වූ ආධ්‍යාත්මයේ යෙදීමක් නෙවෙයි. මම වූ ආධ්‍යාත්මයේ යෙදීම වෙන විදිහක් පෙන්වනවා. තමා කියන කාරණාව පෙන්눔 කෙරෙන විදිහ බුදුරජාණන් වහන්සේ පෙන්වීමකින් පෙන්නනවා. ඉතින් ඒ පෙන්වීම අගෝචර නිසා ආධ්‍යාත්මය කියන කාරණාවෙන් මම කියන මේ පැත්ත යොදා ගන්න. එවන්නක් යොදා ගන්න එපා. එක කාරණාව. දැන් එහෙම කියනකොට දැන් එහෙනම් කොහෙද රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ප්‍රශ්නේ එන්නේ නැද්ද? එහෙනම් ආධ්‍යාත්මය කියන කාරණාවටත් රූපං කියන එක යොදන්න බැරි නම්, බයිද්දා කියන කාරණාවටත් රූපං කියන එක යොදන්න බැරි නම්, ඉතින් රූපං භික්කවේ සති රූපං උපාදාය රූපං අබිනිවේෂ කවුද? මම කියන කතාව කතා කර හැකිද? කතා කරන්න පුළුවන් ද එහෙනම් රූපං භික්කවේ රූපං අබිනිවේෂ කියන කාරණාව? ඉතින් මම කරන්නේ කියලා කතා කරන්න පුළුවන්. ඉතින් මම කරනවා නම් ඒක නොකර ඉමුකෝ. මම නම් ඒක කරන්නේ. මම නම් රූපං කියන කෘත්‍ය උපාදාන කරගන්නේ මම නම්. ඉතින් අපි ඒක නොකර ඉමුකෝ. එහෙනම් මම කියන කාරණා රූපං කියන කාරණාවට කතා කරයි. එතකොට බහිද්දා කියන කාරණාව කොහොමදත් කතා කරන්න බෑ රූපං කියන කාරණා. එහෙනම් මොකක්ද මේ රූපං කියන කාරණා? දැන් ඔය කතා කරපු රූපං කියන කාරණාව නිට්ටියද අනිත්‍යද කියලා ඔබෙන් ඇහුවොත් ඔය කෘත්‍ය තුලම සිහිය පිහිටලා නම්, ඔය පෙන්වීමටම සිහිය පිහිටලා නම්, ඒ කාරණාව අර්ථ විශ්ලේෂණ තුන බාහිරටත් ආධ්‍යාත්මයටත් ගෝචර නැත්තම්, ඔය රූපං කියන අර්ථයෙන් රූපං නිච්ඡං වා අනිච්ඡන්ද කියලා ඔබෙන් ඇහුවොත් මොකක් එයිද ලෝකයේ මට්ටමින් පිළිතුරු උනා? ලෝකයේ මට්ටමින් සම්මප්පඤ්ඤය දක්ටබ්බන් තමයි. ලෝකයේ මට්ටමින් නෝ. ඉතින් අනිත්‍යයි කියලා කතා කරන්න නෙමෙයි තියෙන්නේ. ඉතින් ඔතනට අනුගත වෙලා හොයන්නේ යෙදෙනකොට ඕක ලැබිලා අනිත්‍යයි කියලා වෙනව නෙවෙයිනේ. බුදුරයන් වහන්සේ පෙන්වන්නේ මේ කාරණාව හොයන්නේ යෙදෙනකොට සිත විනීවරණ වීම, සිත මුදු කර්මඤ්ඤ වීම. මෙතෙක් කියලා කර විග්‍රහය. ඉතින් එතකොට සිත විනීවරණ වීම, සිත මුදු කර්මඤ්ඤ වීම කියන කාරණාව කතා කරනකොට සක්කාය දිට්ඨිය උපදි කියන කෘත්‍යයට අර්ථයක් යෙදෙන්නේ නැහෙනේ. මොකද ඒ කාරණාව ධර්මතාවයක්ම විතරයි කියන කාරණාවෙන් යෙදිලානේ. එතකොට කොහොමද සක්කාය දිට්ඨිය උපදි කෘත්‍යයට අර්ථයක් වෙන්නේ? අර්ථයක් යෙදෙන්නේ නැහෙනේ. එහෙනම් අර්ථයක් යෙදීම වෙනවනම් වෙන්නේ මොකද්ද? රූපං කියන කාරණාව ප්‍රායෝගික වෙනවා. රූපං කියන කාරණාවෙන් ඒ ධර්මතාවය ප්‍රායෝගික වෙන්න හොයන හැවීම තුල සිත මුදු කර්මඤ්ඤ වී යෝනිසෝ මනසිකාර උත්පාදනයේ තන රූපං කියන කාරණාවට අර්ථයක් යෙදෙවිද? අර්ථයක් යෙදෙන්නේ නැනේ. අර්ථයක් යෙදෙන්නේ මිස ඒ කාරණාව දැකලා ඒ කාරණාව නැත්තම් ලැබිලා හොයලා ඒ කාරණාවට එකතු වෙන්නේ නෙවෙයි අර්ථාන්විත බවක් යෙදෙන්නේ නැහැ. දැන් අර්ථාන්විත බවක් යෙදෙන්නේ නැහැ කියනකොට අබිනිවේෂ විනිබද්ද මේ කාරණාවක් නැහැ නෙවෙයි. ඒ කාරණාවක් නැහැ නෙවෙයිනේ. දැන් එතකොට අපි හිතන්න පුළුවන් අබිනිවේෂයක් නැහැ, විනිබද්දයක් නැහැ, උපාදානයක් නැහැ. නෑ නෙවෙයි. ඒ යෙදීම ඒ විදිහම වෙනවා. ඒ යෙදීමෙන්ම ප්‍රායෝගිකයි. ඉතින් ඒ යෙදීමෙන්ම ප්‍රායෝගික වෙනකොට ඒක කෙනෙකුට ගෝචර වෙන්න පුළුවන්. කෙනෙකුට ගෝචර වෙන්න බැහැනේ. කෙනෙකුට ගෝචර වෙන්න බැරි නම් කොහොමද සක්කාය දිට්ඨි උපදි කෘත්‍යයක් කතා කරන්නේ ආයේ? උපදි කෘත්‍යයක් කතා කරන්න බැහැනේ. ඉතින් එතන සක්කාය දිට්ඨි විග්‍රහයත් කතා කරන්නේ රූපං කියන අර්ථයෙන්. ඒතකොට අත්තතෝ සමනුපස්සතිත් පෙන්වන්නේ රූපං කියන අර්ථයෙන්. එතකොට නිට්ටයන් අනිත්‍යං වා කියලා අහන්නේ ඒ රූපං කියන අර්ථයෙන්මයි. ඉතින් එතකොට පිරිසින් දකින්න යුතු ධර්මයන් පෙන්වන්නේ ඒත් ඒ අර්ථයෙන්මයි. ඉතින් මේ අර්ථයෙන් පෙන්වන රූපේ හොයන්න යෙදුනොත් පින්නතුනේ ඒ ඔය කතා අදාළත් නැත්තම් භෞතික වස්තුවකට අදාළත් නැත්තම් ආධ්‍යාත්මයට
ආධ්‍යාත්මයට ඔය රූපං කියලා අපි කරගත්ත විග්‍රහය අදාළද? අදාළත් නැහැ. ඉතින් කොහොමද එතකොට රූපං උපාදාය රූපං භික්ඛවේ සති රූපං උපාදාය රූපං අබිනිවේෂ කෘත්‍යයක් වේවිද? ඔය ඒ කෘත්‍යයට හිත පිහිටියොත් ඒ කෘත්‍යයට යොමු වුණොත් හොයන්න ඒ කෘත්‍ය හේවීම තුල එවැනි කෘත්‍යයක් වේවිද? ඉතින් සක්කාය දිට්ඨිය උපදී කෘත්‍යයක් ආයි කතා කරන්න බැහැනේ. ඉතින් ඒ නිසා ඒ කාරණාවෙන් තමා අපි අනුගත වීම විය යුත්තේ පිරිසිදුදහම කියන කාරණා. හැබැයි ඍජුව හොයන්න යාමක් නෙවෙයි, පරයයක් මුල් කරගෙන යොමු වෙන්න. මොකක් හෝ පරයයක් මුල් කරගෙන, කොයි දහම් පරයය මුල් කරගෙන යොමු වුණත් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන කාරණාවලින් පිරිසිදුදත යුතු දහම් කියන කාරණාවලින් යොමු වෙලා තියෙනවා. ඉතින් එවැනි පෙන්වීමක් පෙන්වන්න පුළුවන් බුදුවරයෙකුට පමණයි. ඉතින් ඒ විදිහට පෙන්වලා තියෙනවා. ඒකෙන් අනුගත වෙනකොට රූප වේදනා සංඥා සංකාර විඥාන කියන කාරණාවට මම කියන පින්නතුනි පිරිසින් දකිනවා කියන කෘත්‍යයෙන් වෙන්නේ මේ ධර්මතාවයක් හැටියට ප්‍රායෝගික වෙනවා කියලා ඔය පහ ප්‍රායෝගික වෙන කාරණාවක් නෙවෙයි. සමුදයට ඔහොම එකක් පෙන්වන්නේ නැහැනේ කොයිවත් බුදුරයන් වහන්සේ. ඒ කියන්නේ සමුදයක් නැතුව කතා කරන්න බැහැනේ පිරිසින් දැකීමක් වුණා කියලා. එතකොට පෙන්වන්නේ වෙනම ධර්මතාවයක් සමුදයට. එතකොට මේක පින්නතුනි මේ හෙවිල්ලකට විදක්ෂණයට පෙන්වලා තියෙන පෙන්වීමක්. මිස ඒක හරියට අල්ලගෙන හරියට එතනට යමු වෙලා කිරීමක් නෙමෙයි. ඉතින් ඒ නිසා ඒ කාරණාවෙන් දරාගෙන වෙන පරයයවල් එක්ක යොමු වෙන්න. ඉතින් එහෙම යොමු වෙනකොට අර රූපං කියපු කාරණාවට බලන්න සක්කාය දිට්ඨිය පෙන්වන විග්‍රහයක අර්ථයක් එදෙවිදි කියලා. ඒ රූපං කියන අර්ථයෙන්ම නම් යොමු වෙන්නේ සක්කාය දිට්ඨි ප්‍රහාණ සූත්‍රයේ පෙන්වන පෙන්වීමට. සක්කාය දිට්ඨි ප්‍රහාණ සූත්‍රයේ පෙන්වන පෙන්වීමටත් ඒ වගේම ඇස කියන කාරණාවෙන් සක්කාය දිට්ඨි ප්‍රහාණ සූත්‍රය පටන් ගන්නෙ. නමුත් ඒ පෙන්වන පෙන්වීමෙන් අනුගත වෙනකොට වෙන්නේ මොකද්ද? රූප වේදනා සංඥා සංකාර විඥාන කියන කාරණාවක් පිරිසින් දැක්ක. ඒ වගේම කොයි විග්‍රහයෙන් අනුගත වුණා ඔයනි කෘත්‍යයකට තමයි අනුගත වීම වෙන්නේ. එහෙම තිරුවන් සරණයි. අවසරයි ස්වාමීන් වහන්සේ මේ කවුරුත් ප්‍රශ්නයක් යොමු කරන්නේ නැති හින්දා මට දැන් ඔය ස්වාමීන් වහන්සේ අන්තිමට කියපු කාරණාවත් එක්ක ආයි අහන්න හිතුණා ස්වාමීන් වහන්සේ. දැන් රූපං කියන කාරණාවෙන් යොමු වුණත් කියලා ස්වාමීන් වහන්සේ එහෙම කිව්වත් ස්වාමීන් වහන්සේ දැන් ස්වාමීන් වහන්සේ කලින් කිව්ව කාරණා ඍජුව හොයන්න බෑ නේද ස්වාමීන් වහන්සේ. කියන්නේ කොහොම හරි අපි කුමන හෝ සූත්‍ර පරයයකින්ම තමයි යොමු වෙන්න ඕනේ. ඒ සූත්‍රය හරියට මේ සූත්‍රය නිරවුල් කරගෙන ඒක හරහා තමයි යන්න වෙන්නේ නේද ස්වාමීන් වහන්සේ? තෙරුවන් සරණයි. එහෙමයි අම්මා. ඔව් බලන්නකො අම්මා අද අපි මේවා ඍජුව හොයන්න ගන්න නැද්ද? ඇහුණ ගමන් ඍජුව හොයන්න ගන්නවා. ඒත් එක්කම මේ වගේ එවැනි විග්‍රහයක් ඇහෙනකොටම ඊළඟ ප්‍රශ්නේ අහන්නෙත් අර ඍජුව හෙවීම බලාපොරොත්තු වෙන්නේ. ඇත්තටම ඍජුව හොයන්න පුළුවන් නම් අම්මා මේ වෙන ඉතින් භාගතුන මේ නොඑක් පෙන්වන්න ඕනේ නැහැ නේද? ඒ කියන්නේ ඍජුව හොයන්න පුළුවන් කාරණාවක් නෙවෙයිනේ. අපි පරයයක් මුල් කරගත යුතුමයි. එනේ පරයයක් මුල් කරගත්තේ නැත්නම් මොකද්ද වෙන්නේ? අර බුදුරයන් වහන්සේ කියපු සිත මුදු කර්මඤ්ඤ වීම යෝනිසෝ මනසිකාර උත්පාදනය කියන කාරණාවක් වෙන්නේ නැහැ. හැබැයි විචක්ෂණශීලී බවක් වෙයි. විචක්ෂණශීලී බවක් පරයයක් මුල් කරගත යුතුමයි. එහෙමනම් බලන්නකෝ අම්මා අපි පරයයක් මුල් කරගෙන මොනවා හෙව්වත් මේ බුදුරයන් වහන්සේගේ ධර්මයේ දොයලා තියෙන්නේ කියලා. හිතන්නකෝ අපි පරයයක් මුල් කරගෙන ඇයි ඉතින් ඒක අපි වටහා ගන්න නැත්තේ? දැන් බලන්නකෝ ඔබ බුදුරයන් වහන්සේ යම් සූත්‍රවල අවසානට පෙන්වන්නේ මේ උපාදාන රහිතව මෙපණ ප්‍රමාණයක් හරියත් නැත්නම් ඒ විදිහට හැම විග්‍රහයක යම් විග්‍රහවල පෙන්වනවානේ. ඉතින් ඒ පෙන්වන ප්‍රතිපදාවක් එක්ක ඒ පෙන්වන පෙන්වීමක් එක්ක අනුගත වෙන්නේ නැතුව අපි ඉතින් මොකක් හරි ඍජුව හොයන්න යනවා කියන්නේ ඒක මොකද්ද? විචක්ෂණශීලී බවක් තියෙනවා. හැබැයි ඒක විචක්ෂණශීලී බවක් නෙවෙයි හිතිල්ලක්. විතරයි. ඉතින් අර බුදුරජාණන් වහන්සේ පෙන්වන විචක්ෂණශීලී බව කියන අර්ථාන්විත වෙන්නේ නැහැ. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ පෙන්වන විචක්ෂණය කියන එක කර යන්න බෑනේ. අර ඍජුව හොයන්න ගියාම මොකද වෙන්නේ? ඒකටත් කියන්න පුළුවන්. හැබැයි ටිකක් හොයලා ඒකත් කර යන්න බෑ නේද? හැබැයි නොලැබීමක් වේදිලානේ. නොලැබීමක පැවැත්මක් වේදිලා. ඉතින් නොලැබීමක පැවැත්මක් යෙදෙනවා. ඊතර වීමක් නැහැ. බුදුරජාණන් වහන්සේගේ පෙන්වන පෙන්වීමට යනකොට ඒ කාරණාවෙත් නොලැබීමක්මයි. හැබැයි නොලැබීම තුළ පැවැත්මක් යෙදීමක් වෙන්නේ නැහැ. අන්න ඒකයි වෙනස. ඒ නොලැබීම තුළ පැවැත්මක් යෙදීමක් වෙන්නේ නැහැ. අනිත්‍ය සම්මර්ෂණය, විතක්ෂණ කෘත්‍ය වීම, අනිත්‍ය සම්මර්ෂණය ඊතර වීම. ඒකයි වෙනස තියෙන්නේ.
නැත්තම් දෙකේම හිතනවා කියන කාරණාව තමයි පොදුවේ ගත්තාම. හැබැයි විතක්ෂණී කියන නිර්වචනයට අර්ථාන්විත වෙන්නේ ඉතින් බුදුරජාණන් වහන්සේගේ පරියායක් මුල් කරගත්තොත්ම තමයි. අනික සුතේ නිරවුල් කියනකොට ප්‍රශ්නයක්. සුතේ නිරවුල් නම් හා වූ තේරුණා කියලා වෙන්න පුළුවන්. හිතන්න. සුතා දතා වචසා පරිච්ඡා මනසානුපෙක්කිතා. එතකොට සුතේ නිරවුල් නම් මනසානුපෙක්කති කෘත්‍යයක් විය යුතුයමද නැද්ද? විය යුතුයි. මනසානුපෙක්කති කෘත්‍යකුයි මම මේ කතා කරන්නේ. මනසානුපෙක්කති කෘත්‍යයක් වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සුතේ නිරවුල් කියන කොටයි මනසානුපෙක්කති කෘත්‍යයක් වෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ පෙන්වීමක් හැර වෙන මොකක් හරි විග්‍රහයක් එක්ක සුතයක් කියලා අපි යොදාගෙන ඒකත් එවැනි කාරණාවකින් නිරවුල් නම් ඒක මනසානුපෙක්කති වෙන්නේ නැහැ. අරමුණුපෙක්කති කියන කාරණාවෙන් යාවි. බුදුරජාණන් වහන්සේගේ පෙන්වීමට යොමු වුණා නම් එතකින්ම මනසානුපෙක්කති කෘත්‍ය වෙනවා. ඉතින් ඒ මනසානුපෙක්කති කෘත්‍යයටයි සද්ධාරුචි අනුස්සවාකාර පරිවිතක්කේ නොයදීම කතා කරන්නේ. මනසානුපෙක්කතිනේ පඤ්ඤාපතේට බැසගත්තා නෙවෙයි. ditthiyasuppati විද්‍යා කෘත්‍ය එක්කනේ සත්‍ය මනුරක් කතා කරන්නේ. ඉතින් මනසානුපෙක්කති කෘත්‍යයට අනුගත මොකද මනස කියන කාරණාව හොයන්න බෑනේ. මොකද සිතට පිළිසන්න මනස කියනකොට මනස කියන කාරණාව හොයන්න පුළුවන් එකක් නෙවෙයි. මනස කියන කාරණාව සිත මුදු කරන නිවීමේ සිත කියලා පැනවීමේ ක්‍රියාවක් නේ භාග්‍යවතුන් වහන්සේ පෙන්වන්නේ. මන කියලා මොකද්ද මේ කතා කරන්නේ? ධර්මතාවයක් නේ කතා කරන්නේ. මන කියන්නේ ආයතනයක්. ආයතනයක් කියන බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ ධර්මතාවයකින් ආයතන පෙන්වන්නේ. ආයතන එකක්වත් තියෙනවත් නැවත් කියලා පෙන්වන්නේ නැහෙනේ. ධර්මතාවයකින් තමයි ආයතන භාග්‍යවතුන් වහන්සේ පෙන්වන්නේ. එතකොට මන කියන කාරණාව කවදාවත් ඍජුව ගිහිල්ලා හොයන්නත් මන කියන කාරණාව හෙවීමක් වෙන්නේ නැහැ. මොකද මන හෙවීම වෙන්න ඕනේ මනසින්. ඉතින් මනසින් හෙවීමක් වෙන්නේ නැහෙනේ. බුදුරජාණන් වහන්සේ ඇස, කන, නාසය, දිව, කය, මන මේ සියල්ලම අනිත්‍යයි කියලා. හැබැයි මේක හොයන්න යනකොට මනස තුල ඒ මන කියන කාරණාව නිට්ටය වෙලා හිවෙනවා. මන කියන කාරණාව නිට්ටය වෙලා හිවෙනවා. හැබැයි මේ කාරණාව හොයන්න පරියායකින් අනුගත වෙනවා. ඉතින් පරියායකින් අනුගත වෙනකොට ඒක මනසට ගෝචර නැහැ. ඉතින් එතකින්ම තමයි මනස අනුපෙක්කති කියන කෘත්‍ය වීම. හැබැයි අතන ඇස කන්නාසය දිවකය මන ඒ හැවීම. ඉතින් ඒක භාග්‍යවතුන් වහන්සේ ඒක හොයන්න කියන කාරණාවක් න හොයන්න කියනවනම් වෙන විග්‍රහයක් මොකක් හරි භාග්‍යවතුන් වහන්සේ යොදලා තියෙන මොකක් හරි කාරණාවක් පෙන්නලා. එහෙම නැතුව ඍජුව කියලා නැහැනේ කොතනකවත්. මන කියන කාරණාව හොයන්න කියලා. ඒ වගේම මනස අනුපෙක්කති කෘත්‍ය කතා කරනකොට උතන්ටයි සද්ධාරුචි අනුස්සවාකාර පරිත්තක්කේ දිට්ඨිචානක්කන්තිය නොයදීම කතා කරන්නේ. ඉතින් මනස අනුපෙක්කති වෙන්න නම් බුදුරජාණන් වහන්සේගේ සුතයක්ම නිරවුල් විය යුතුයි. බුදුරජාණන් වහන්සේගේ පෙන්වීමක්. එහෙනම් මනස අනුපෙක්කති කෘත්‍ය සුතේ නිරවුල් කරගෙන කරන දෙයක්ද? සුතේ නිරවුල් කරගන්න යනකොට වෙන කෘත්‍යයක්ද මනස අනුපෙක්කති කෘත්‍යය? සුතය නිරවුල් කරන්න අප්‍රමාදී වෙනකොට වෙන කෘත්‍යයකුයි මනසානුපෙක්කති කෘත්‍යය. සුතේ නිරවුල් කරගන්න අප්‍රමාදී වෙනකොට එහෙනම් දැන් තියෙන්නේ මොනවා හරි හොයන්නද බුදුරජාණන් වහන්සේ පෙන්වීම හොයන්න බුදුරජාණන් වහන්සේ පෙන්වීම සුතේ නිරවුල් කරගන්න. බලන්නකො මහා පුන්නම සූත්‍රය ගන්න මොකක්ද කරගන්න ඔක්කොම වීර්යය කරන්නේ. ඒ භික්ෂුන් වහන්සේ අහන ප්‍රශ්න තුලම මොකද්ද මේ ප්‍රතිපදාවක ඉස්මතු කරගෙන මේ බැහැගෙන ඊතර වීමක්ද වීර්යය කරන්නේ. නෑ සුතයක් නේ නිරවුල් කරගෙන යන්නේ. සුතේ නිරවුල් කරගෙන යනකොට උපාදාන රහිතව හරියත් වෙලා. අහහ සුතයක් නිරවුල් කරගෙන යන්නේ. මොකුත් වැඩුවේ නෑ. මොකුත් කරේ වෙන මොකුත්ම නෑනේ කතාව. සුතේ නිරවුල් කරගෙන ගියා. සුතේ නිරවුල් වීම තුල වුණ කෘත්‍ය මොකද්ද? මනසානුපෙක්කති කෘත්‍ය වුණා. සසරේ පුරුදු කරලා තියෙන විදිහ එක්කෝ ඥානෙ ඉස්මතු වෙන විදිහෝ ශේකෝ සකදාගාමියෝ අනාගාමියෝ අරියත්තු කාරණා කෝකකින් කෝකද දන්නේ නැහැනේ. කෝකකින් හෝ අවසන් වුණා. ඉතින් මේ විදිහට තමයි කතා කරන්නේ. ඉතින් මෙවැනි විදිහකට තමයි බුද්ධ දේශනාවට අනුගත විය යුත්තේ. අනුගත වීමට මේ කතා කරගෙන යන්නේ. එහෙම නැතුව සුතයක් නිරවුල් වෙනවා කියනකොට මනසානුපෙක්කති කෘත්‍යයක් නොවනවා නම් බුදුරජාණන් වහන්සේගේ සුතේ නිරවුල් නැහැ. සුතේ නිරවුල් කියනකොට මනසානුපෙක්කති කෘත්‍ය වෙනවා. මහා පුන්නමා සූත්‍රය හෝ එතකොට මාළුක්‍ය පුත්ත සූත්‍රය හෝ අචේල කස්සප විග්‍රහය ගොඩාක් කාරණා විග්‍රහ කරා පළල් කරලා. ඒ මොකක් නිසාද? සුතේ නිරවුල් කරන්නයි මෙහෙන් මේ විග්‍රහය කරේ බුදුරජාණන් වහන්සේගේ ඒ දුක කියන කාරණා පෙන්වීමටම ගෝචරව
බුද්ධ දේශනාවේ තවත් කාරණා එකතු කරගෙන එකතු කරන්න බැරි කාරණා එකතු කරගත්තේ නැහැ. එකතු නොකරගෙන ඒට අනුරූපීව කාරණා එකතු කරගෙන පළල් කරන අර්ථ විශ්ලේෂණයක් කරනවා. අර්ථ විශ්ලේෂණයකේ කවුරු හරි කරද්දි මොකක්ද කරගෙන යන්නේ? සුතයක් නිරවුල් කරගෙන යන්නේ. අපිට හිතෙනවා සුතයක් නිරවුල් කරගෙන යනවා කියන්නේ අපිට මේක හොයන්න විදිහක් ලැබෙන විදියකුයි නිරවුල් විය යුත්තේ කියලා. නෑ සුතයක් නිරවුල් කරගෙන යනකොට මනසානුපෙක්කති කෘත්‍යයකුයි වෙන්න ඕන. සුතයක් නිරවුල් කරගෙන යනකොට මනසානුපෙක්කති කෘත්‍යය නම් වෙන්නේ ඊට පස්සේ අය මොනවා හරි කරන්න තියෙද? සුතේ නිරවුල් නම් නෑ සුතේ නිරවුල් නම් අය කරන්න දෙයක් නෑ. සුතේ නිරවුල් නම් මනසානුපෙක්කති. එතකින් ඔහු සත්‍යවාදී කෙනෙක් වෙලා විතක්ෂණශීලී බවක් යෙදিলা මනසානුපෙක්කති කෘත්‍ය වෙනකොට මොකක්ද වෙන්නේ? දැනගැනීම කියන කාරණාවෙන් ප්‍රායෝගික වෙනවා. ප්‍රායෝගික වෙනවා කවුද කෙනෙක් ප්‍රායෝගික වෙනවා. දැනගැනීම කියන කාරණාව. වෙන මොකක්වත් කතා කරන්නේ රූප වේදනා සංඥා සංකාරේ මොකුත් කතා කරන්නේ දැනගැනීම කියන කෘත්‍යයෙන් ප්‍රායෝගික. දැනගැනීම කියන කෘත්‍යයෙන් ප්‍රායෝගික වෙනවා කියනොත් ආය රූපද වේදනා සංඥාද සංකාර විඥාන එවැනි කතාවක් නෑ. යෙදෙන යෙදීමක් ඇත්ත. ඒ යෙදීමෙන් ප්‍රායෝගික වෙනවා. මොකක්ද මුල් කරගෙන ඇත්තේ? ඍජුවේ යා දැනගැනීම හොයනවද? නෑ ඍජුවේ දැනගැනීම හොයන්නේ නෑ. බුදුරජාණන් වහන්සේ පෙන්වුව මොකක් හරි පරයයක් මුල් වෙලා. මොකක් හරි පරයයක් මුල් වෙලා. ඒ කෘත්‍යයෙන් ඒ යෙදෙන දැනගැනීම ප්‍රායෝගිකව ඒකට අනුගත වෙලා. එච්චරයි. ඒතකොට සුතේ නිරවුල් කියනකොට ප්‍රශ්නාර්ථ බවක් විතක්ෂණයක් යෙදිලා තියෙන්න ඕනේ තමන්ගේ පැත්තේ. ඉතින් ඒයින් තමයි සුතේ නිරවුල් කතා කරන්නේ. එහෙනම් බුද්ධ දේශනාවේ පරයයවල් වෙන ප්‍රායෝගිකව චින්තනයක් ඉස්මතු වෙන විදිහට ඒ පෙන්වීම ඇසිය යුතුද නැද්ද? එහෙම නැතුව අපි ඍජුව විදිහකින් හොයන්න යනවා නම් හරි වඩන්න යනවා නම් හරි මොකක් හරි කරලා ඊතර වෙන්න හරි මොකක් හරි කරන්න යනවා නම් ඒක එහෙම වේවිද වෙන්න බෑ නේද? ඒක එහෙම වෙන්න බෑ පින්නතුනි. මොකද පරයයක් මුල් කරගත යුතුමයි. අපි අර්ථ විශ්ලේෂණය මොකක් ඒත් එක්ක දැන් පරයයක් මුල් කරගන්නකොට මෙහෙමයි. දැන් ඔයක අපි විග්‍රහ කරගන්න එපා සූත්‍රයක් මුල් කරගත යුතුයි කියලා. ඒක මෙහෙම වෙන්න පුළුවන්. කල්යාණ මිත්‍රයේ සූත්‍රයක කාරණාවක් කරන් පෙන්නනවා වෙන්න පුළුවන්. සූත්‍රයක එක් කාරණාවක් ගන්නවා වෙන්න පුළුවන්. දැන් අපි හිතමු අර කය දැන ගැනීම කියන කාරණාව කවුරුහෝ කල්යාණ මිත්‍රයේ කය දැන ගැනීම කියන කාරණාව අරන් ඔලුප්පල විග්‍රහ කරනවා. ඉතින් ඒ මොකක්ද? ඒ සූත්‍රයේ පෙන්වුව පෙන්වීම. ඉතින් ඒ පෙන්වන පෙන්වීමේ කල්යාණ මිත්‍රයෙක් නම් විග්‍රහ කරන්නේ ඒක ප්‍රායෝගිකව මනසානුපෙක්කති කෘත්‍යයක් වෙන විදිහටමයි සුතයක් නිරවුල් කරන්නේ. තේරෙන ගැළපෙන විදිහට විග්‍රහය 10ක් අවසන් වුණත් වෙන්නේ නැහැ. ඒක හිතලා කරන එකක් නෙමෙයි. ඒක මෙහෙන් මේ පැත්තෙන් පිට වෙන විදිහ තමයි තියෙන්නේ බුද්ධ දේශනාවේ. ඉතින් ඒ ප්‍රායෝගික විදිහටම පිට වෙනවා. ඉතින් ඒ කාරණාව එක් කාරණාවක් වෙන්න පුළුවන්. ඒ එක් කාරණාව සුතේ නිරවුල් වෙනවා නම් අහගින් සුතේ නිරවුල් වෙනවා කියන මත තියාන මනසානුපෙක්කති කෘත්‍යකුයි වෙන්න ඕන. එහෙම නැතු සුතේ නිරවුල් වෙලා ඊට පස්සේ අනුගත වෙනවා මනසානුපෙක්කති කෘත්‍ය වෙන්නට කියලා වෙන්න බෑ. ඇහුවනිතා කතා කරනවා මිස විග්‍රහ කරන්න මහා දෙයක්වත් නැහැ. ඉතින් නේද මේක මොකක්ද විග්‍රහ කරන්නේ කජ්ජනේ සූත්‍රයේ විග්‍රහය තුල මේක තමයි කතා කරන්න තියෙන්නේ. ඉතින් මේ විග්‍රහයට අනුගත වෙන්නට දැන් ඒ පෙන්වන්නේ මොකද්ද කජ්ජනේ සූත්‍රයේ? తත්‍ර බික්කවේ සුතවාරී ශාවකෝ ඉතිපටිසංකති අහංකෝ ඒතරයි රූපේන සජ්ජාන. ඉතින් අර කරපු විග්‍රහය අනුසාරයෙන් තමයි රූපේන සජ්ජාන බවින් දකින්නේ. එතකොට ඒ කෘත්‍ය නම් වෙන්නේ ඒ කෘත්‍ය නම් විය යුත්තේත් ඉතින් මොකක් හෝ දහම් කාරණාවක් මුල් කරගෙන චින්තනයක් යොදනවා මිස අපි මොකක් හරි හිතලා අරන් හොයන්නේද? පින්නතුනේ ඔබ අහලා තියෙනව නේද සංකාර නිත්‍ය සමනුපස්සතිය කියලා. ඉතින් පටන් ගන්නකොට මේක වෙනවනේ. ඉතින් අපි ලෝකේ කාරණාවක් එක්ක නැන්නේ. ඔබ හිතන්න බුදුරජාණන් වහන්සේගේ මොකක් හෝ විග්‍රහයක් මුල් කරගෙන චින්තනයක් යොදනවා. එහෙම යෙදෙනකොට කිංචි සංඛාරං නිත්‍ය සමනුපස්සති කියන එකක් වේවිද? ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ සංඛාර කියන කාරණාව ප්‍රායෝගිකව අනිත්‍ය දකින්න වැඩපිළිවෙලක් නම් මොනම විග්‍රහයක වුණත් ඒක වෙන්න පුළුවන්ද? වෙන්න බෑ පින්නතුනි. ඒක එහෙම වෙන්නේ නැහැ. එවනම් අපි මොකක් හරි හොයන්නේ දෙනවනම් ඒ ඔක්කොම පැත්තක දාලා අපි මොකක් හරි හොයන්නේ දෙනවා. මොකක් හරි ඒක ඇහෙනවා කියන්නේ මොකක් කියලා හොයන්නේ දෙනවා. ඔව් ඇහෙනවා කියන එක හොයන්න මතක තබා ගන්න. ඇහෙනවා කියන එක හේවීම තුළ රූප වේදනා සංඥා සංකාර විඥාන හේවි. ඕක ඇහෙනකොටම අපි දැන් මොකද කරන්නේ? ඊළඟට ඇහෙනවා කියන කාරණා රූප වේදනා සංඥා සංකාර කෝ කියලා හොයන්නේ දෙන්න. ඔව් ඒකත් තමයි හොයන්නේ දෙන්න. හැබැයි ඕක හොයන්නේ යෙදී යුත්තේ මොකකින්ද?
බුදුරු පෙන්වන පෙන්වීමකින්නේ. එහෙම නැතු එවැනි විග්‍රහයක් එවැනි විදියකින් අපි ඍජුව යන්න යනවා. ඉතින් එහෙම එකක් දේශනාවේ නෑනේ. ඉතින් එවැනි විග්‍රහයක් බුදුරජාණන් වහන්සේ කරලා කවුරුත් ඊතර වෙලත් නැහැනේ. ඉතින් එහෙම එකක් කරලා ඒයින් සම්මාදිට්ඨිය ඇති වෙන විදියක් පෙන්වලත් නැහැනේ. ඉතින් එහෙම වැඩපිළිවෙලකුත් පෙන්නලා නැත්නම් ඒයින් සම්මාදිට්ඨිය ඇති වෙන වැඩපිළිවෙලකුත් පෙන්නලා නැත්නම් ඒයින් සමුදයක් පෙන්නලා නැත්නම් ඒයින් නිරෝධයක් පෙන්නලා නැත්නම් ඒයින් මාර්ගයක් පෙන්නලා නැත්නම් අපි ඔය කරන්නේ මොකක්ද එහෙම? විය යුතු කෘත්‍ය ටික ඕක තමයි. පරයායක් මුල් විය යුතුයි පින්නතුනි. කවුරු හෝ කල්යාණ මිත්‍රෙක් කරන විග්‍රහයක් මුල් විය යුතුයි. බුදුරජාණන් වහන්සේ පෙන්වු පෙන්වීමක් මුල් විය යුතුයි. ඒ කාරණාවකින් විතක්ෂණයක් යෙදෙනවා මිස ඍජුව මොකක් හරි කරන්න යනවා නම් මතක තබා ගන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මයක් හොයනවා නෙවෙයි. විතක්ෂණයක් යෙදෙයි කාම තණ්හාව ඉක්මවයි අරූප රූප අරූප ලෝක වලට යයි වැඩුවොත් එහෙමත් වේවි. හැබැයි බුදුරජාණන් වහන්සේට නමුන වෙන්නේ නැහැ. භාවනාවත් එහෙම තමයි. බලන්න දැන් බුදුරජාණන් වහන්සේ ආනාපාන සතිය වෙන සෝ සතෝ අස්ස සති සතෝ පස්ස සති. සෝ සතෝ අස්ස සති කියනකොටම පින්නතුනි මොකද්ද කතා කරලා තියෙන්නේ එතන සතිය? සිහියෙන් ආස්වාස කරන සිහියෙන් ප්‍රාස්වාස කරනවා. දැන් සිහිය කියන කාරණා චුට්ටක් විග්‍රහ කරගත්තොත් මනසකින් තොර සිහියක් කතා කර හැකිද? මනසකින් තොර සිහියක් කතා කරන්න බෑ. හැබැයි මන කියන කාරණාව සිහියද? මන කියන කාරණාව සිහිය වෙන්නත් බෑ. එතකොට ආස්වාස ප්‍රාස්වාසය කියන කාරණාව මන කියන කාරණාවෙන්ම ගෝචර නොවි ධම්මාරම්භණයක් හිතිල්ලක් වුණොත් ඒක සෝ සතෝ අස්ස සති සතෝ පස්ස සතිද පටන් ගැනීම තුලම ඒ කියන්නේ සිහිය අරමුණු කර මේ ආස්වාසය අරමුණු කරනවා නම් මෙහෙද ආස්වාසය අරමුණු කරගෙන ප්‍රාස්වාසය අරමුණු කරගෙන ඊළඟ පෙන්වන බුදුරජාණන් වහන්සේගේ ධර්මතාවය කොහොමද වෙන්නේ කියලා යථාභූත ඥානය උදෙසා කල්පනා කරන්න යෙදෙනවා. දැන් මුලින්ම මොකද්ද කරලා තියෙන්නේ? සෝ සතෝ අස්ස සති සතෝ පස්ස සති නෙවෙයි. සිහියෙන් ආස්වාස කරන සිහියෙන් ප්‍රාස්වාස කරනවා නෙවෙයි. ආස්වාසය ප්‍රාස්වාසය අරමුණු කරගෙන ඊළඟ ධර්මතාවයට යොමු වෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ කියන එක නෙවෙයි මුලින්ම. බුදුරජාණන් වහන්සේ පටන් ගැනීම ඉඳන්ම පින්නතුනේ ඊතර වීමක් නිකුළු ගන්නවන්නේ. සෝ සතෝ අස්ස සති සතෝ පස්ස සති. මේක ඉද බික්කවේ බික්කු නෙවෙයිද? ඉතින් ඉද බික්කවේ බික්කු කියලා නෝකත් පටන් ගන්න. එන්න සෝ සතෝ අස්ස සති සතෝ පස්ස සති මොකකටද අයිති? මානසිකාරයකින් තොර 100ක් කතා කළ හැකිද? මානසිකාරයකින් තොර 100ක් කතා කරන්න බෑ. හැබැයි මානසිකාරය කියන කාරණාවේ භාග්‍යවතුන් වහන්සේ පෙන්වන ආනාපාන සතිය විග්‍රහයත් එක්ක මානසිකාරය කියන කාරණාව ආස්වාසය නොවුනොත් මානසිකාරය කියන කාරණාවම ආස්වාසය ප්‍රාස්වාසය නොවුනොත් සෝ සතෝ අස්ස සති සතෝ පස්ස සති කතා කළ හැකිද? මානසිකාරයම කියන කාරණාව ආස්වාසය ප්‍රාස්වාසය වුණොත්ම පමණයි සෝ සතෝ අස්ස සති සතෝ පස්ස සති වෙන්නේ. හොඳට දරා ගන්න මේ කාරණා. හැබැයි එතන ඔය මානසිකාරය කියලා කතා කරේ මොකද්ද? අයෝනිසෝ වලට අයිති මානසිකාරයක්ද? යෝනිසෝ පින්නතුනි. එන්න මතක තියාගන්න සෝ සතෝ අස්ස සති සතෝ පස්ස සති කියලා. මෙතන කතා කරන්නේ සිහියෙන් ආස්වාද කරන සිහියෙන් ප්‍රාස්වාද කරනවා කියලා පින්නතුනි. යෝනිසෝ මනසිකාර කෘත්‍යයක දැක්මක් මිස කෘත්‍යයක් මිස පින්නතුනි මනසින් හිතිල්ලක්වත් එහෙම නැත්නම් අරමුණකින් අරමුණු කර ගැනීමක්වත් නෙමෙයි පින්නතුනි. ඉතින් පින්නතුනි සෝ සතෝ අස්ස සති සතෝ පස්ස සතිම යෝනිසෝ මනසිකාර කෘත්‍යයකින් නම් ඊළඟ පදානාති වෙන්නේ කොහොමද කියලා කල්පනා කර යුතුද? ඊළඟට කෙටි වශයෙන් දුර වශයෙන් පජානාතිමනේ. අපි සෝ සතෝ අස්ස සති සතෝ පස්ස සති තුළ ලෝකේ මට්ටමින් පිළිලා ඊළඟ කාරණාව පජානාති වෙන්නේ කොහොමද කියලා යථාභූත ඥානය නිසා කල්පනා කරන්න. කෑල්ලක් ලෝකේ කෑල්ලක් ලෝකෝත්තර. හරි පුදුමයි. තෙරුවන් සරණයි ස්වාමින් වහන්සේ. අද දවසේදී උතුම් වූ දහම් කරුණු රසක් අපේ අවධානයට යොමු කරන්න මේ ධර්ම මණ්ඩපයට වැඩමවා වදාළ අතිපූජනීය අවසරයි කොත්මඩුවේ සද්ධා විමල ස්වාමින් වහන්සේට මේ ධර්ම සාකච්ඡාව සමග සම්බන්ධ වූ සෑම සියලු දෙනා වෙනුවෙන්ම පුණ්‍යානුමෝදනා පූර්වක ස්තුතිය පළ කරනවා මේ අවස්ථාවේදී. පූජ්‍යපාද කොත්මඩුවේ සද්ධා විමල ස්වාමින් වහන්සේට අප සියලු දෙනා වෙනුවෙන්ම කරුණා පෙරදැරිව මේ කරන ලද්දා වූ මහඟු මෙහෙය වෙනුවෙන්
නැවත වාරයක් පුණ්‍ය අනුමෝදනා පූර්වක ස්තුතිවන්ත වෙනවා. ඔබ වහන්සේගේ ශාසනික මෙහෙවර ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන ආකාරයටම ඉෂ්ට සිද්ධ වේවායි ප්‍රාර්ථනා කරමින් ධර්ම සාකච්ඡාව අවසන් කිරීමට ඔබ වහන්සේට ගෞරවයෙන් යුතුව ආරාධනා කර සිටිනවා. අවසරයි ස්වාමින් වහන්සේ. ඔව් අද දිනත් ඔබ අප සියලු දෙනා එකතු පාදා වෙලා ඒ බුදුරජාණන් වහන්සේ පින්නු මූලික බුද්ධ වචනෙන් බොහෝ දහම් කරුණු විග්‍රහ කරගන්නට යෙදුණා. ඉතින් මමත් ඔබට උත්සාහ කරන්නේ ඔබ කොයි විදිහට ප්‍රශ්න යොමු කළත් ඒ බුදුරජාණන් වහන්සේ පෙන්වූ පෙන්වීමෙම විග්‍රහ කරන්නමයි වීර්යය දරන්නේ. ඉතින් ඒ තුල ඒ කාරණා ශ්‍රවණය කරමින් අපි යම් කුසලයක් රැස් කරගත්තද ඒ කුසලයේ සත්‍යයි ඒ සියලු කුසල සම්භාර ධර්මයන්. ඉතින් අපට මේ විදිහට ධර්ම ශ්‍රවණය කරන්න මූලිකත්වයේ දරමින් ඒ තාක්ෂණ කටයුතු කරන්නට යෙදෙන්නේ අපේ නිශාන්ත මහත්මයා. ඉතින් මේ නිශාන්ත මහත්මයා ඇතුළු පවුලේ සියලු දෙනාටද ඒ වගේම ස්වාමීන් වහන්සේට මේ ගමන් මග යාමට පහසු විහරණ සලසමින් ඒ උපකාර කරන ඒ පින්වත් සියලු දෙනාටද ධර්ම ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාටද මේ ධර්ම ශ්‍රවණය තුළින් රැස් වූ සියලු කුසල සම්භාර ධර්මයන් දහමින් සැනසීම පිණිසම හේතු උපනිශ්‍රයක්ම වේවා කියලා අදිෂ්ඨාන කරගමු. හැම දිනාටම පිරුවන් සරණයි.